අයිබෝවන් සුබම සුබ සන්ධ්‍යාවක් ඔබ සියලුම දෙනාට. ඉතින් මේ අපූර්ව සන්ධ්‍යාවේදී ඔබත් සමග කතා කරන්නට සූදානම් වෙන්නේ හරිම ලස්සන, හරිම සුන්දර මාතෘකාවක් ගැන. ඒ තමයි ආදරය. ඉපදෙන දවසේ ඉඳන් මැරෙන මොහොත වෙනකම්ම අපි හැමෝම හොයන්නේ ආදරය. ඒ වගේම තමයි බොහෝ දෙනා අහන්නට ආසම වචනය, විඳින්නට ආසම හැඟීම ආදරය කියලා කිව්වොත් මම හිතන්නේ මන් නිවැරදි. එහෙම නේද භාෂිනී? ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ආදරය කියන්නේ වයස් භේදයක් නැතුව අපි හැමෝම අපේ ජීවිත පුරාට ඉඳින්න කැමති දෙයක්. ඉතින් මේ ආදරවන්තයන්ගේ දිනේදී මේ සුන්දර හැන්දෑවේ ආදරයේ සැබෑ අර්ථ ගැන ඔබත් එක්ක කතා කරන්න රොබරෝසියා පොලේ අපි අත්වල් බැඳගත්තා ඔබත් එක්ක. ඉතින් පෙරදින විශ්වවිද්‍යාලයේ රොබරෝසියා සංගමය මගින් සංවිධානය කරන ආදරවන්තයන්ගේ දිනයට සමගාමීව ආදරණීය මතකයන් පෙරදරි කරගෙන ප්‍රේමය මනසින් දකිමු. ආදරය ගැන සිදු කරන බුද්ධිමය සාකච්ඡාවේ ආරම්භයයි මේ. පියොමි. ඔව් භාෂිනී. ඉතින් ආදරය ගැන ආදරෙන් කතා කරන මේ සුන්දර සංවාදයට සම්පත් දායකත්වය ලබා දෙමින් අද දවසේදී අපත් සමග සම්බන්ධ වෙනවා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කුමාර කොහලානේ ගෙදර මහතා. ඒ වගේම ජාතික පොලිස් ඇකඩමියේ සහ මොළවරාණ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ බාහිර කතිකාචාර්ය හෙල්පින් හෑන්ඩ් සයිකොලොජිකල් හොස්පිටල්ගේ අධ්‍යක්ෂිකා තාරු පරණවිතාන මහත්මිය. ඉතින් ඔබ දෙපළව ඉතාමත්ම ආදරයෙන්, ඉතාමත්ම ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගනු ලබනවා. ඒ වගේම පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ කතිකාචාර්ය රොබරෝසියා සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ජීවන්තිකා ඒකනායක මහත්මියවත් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ උපදේශක සුචින්තන දසුන් මහතාවත් ඉතාමත්ම ආදරයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම අද අපිත් එක්ක එකතු වෙන ඔබ සියලු දෙනාමත් ඉතාමත්ම ආදරයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. භාෂිනී. ඔව් පියොමි. ඉතින් මේ ආදරණීය සාකච්ඡාව ආරම්භ කරන්න කලින් පෙරදින විශ්වවිද්‍යාලයේ රොබරෝසියා සංගමය කියන්නේ මොකක්ද? ඒ වගේම අපෙන් සිද්ධ වෙච්ච කාර්යභාරය ගැන කතා කරන්න සහ රොබරෝසියා සංගමය ගැන හැඳින්වීමක් ලබා දෙන්න මම ආරාධනා කරනවා පෙරදින විශ්වවිද්‍යාලයේ රොබරෝසියා සංගමේ සභාපති විරාජ් මදුරංග අයියට. හරි මම හිතනවා මා පේනවා හැනදි කියලා. ඉතින් කියන්න ඕන ඉස්සෙල්ලාම 2022 අවුරුද්දේ පෙරදින විශ්වවිද්‍යාලයේ රොබරෝසියා සංගමය නව කමිටුව පත් වීමත් එක්ක පළවෙනිව අපි සංවිධානය කරපු ඉවෙන්ට් එක තමයි මේ ප්‍රේමය මානසින් දකිමු කියන වැලන්ටයින් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේ වගේ ආදරණීය දවසක, ප්‍රේමණීය දවසක අපේ අලුත් කමිටු එකේ වැඩ පටන් ගන්න ලැබිච්ච එක ගැන ඉතාම සතුටු වෙනවා. ඉතින් මම හිතනවා මෙතන රොබරෝසියා සංගමය ගැන දන්න කට්ටිය ගොඩක් ඇති. අපේ රොබරෝසියා සංගමයේ සමාජිකයන් කලින් වැඩසටහන් වලට සම්බන්ධ වුණ කට්ටිය වගේම අලුත් අයත් මෙතන ඇති. ඉතින් මම කියන්නම් ඉස්සෙල්ලාම රොබරෝසියා සංගමය කියන්නේ මොකක්ද කියලා. අපේ රොබරෝසියා සංගමය 2017 පටන්ගෙන මේ වෙනකම් ලොකු රුචක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් peer counseling නැත්නම් peer supporting and personal development ඖෂධ සංවර්ධනය කියන අරමුණු වලට මූලිකත්වය දීලා තමයි අපේ සොසයිටි එක වැඩ කරන්නේ. ඉතින් අපිත් එක්ක එකට ඉන්න අපගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අපේ ආදරණීය සහෝදර සහෝදරයන්ගේ මානසික සෞඛ්‍ය ඉරණම්වන්න ඖෂධ සංවර්ධනය කරන්න යම්කිසි දායකත්වයක් අපිට දෙන්න පුළුවන් නම් ඒක තමයි සංගමයක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිත් එක්ක දායකයන් මාත්‍රල් බඳගෙන ඉන්න එක්ක තමයි පෙරදින විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ ඒත් එකම කියන්න ඕනේ අපි දැන් කලින් අවුරුද්දේ එහෙම ගත්තොත් එහෙම අපිට ගොඩක් මේ කොවිඩ් ප්‍රසංගයත් එක්ක අපිට ෆිසිකල් නැත්නම් භෞතික ඉවෙන්ට් වලට වැඩසටහන් වල අපිට යන්න හැකියාව ලැබුණේ. අපි ඔක්කොම මාර්ගගත ක්‍රමයට තමයි වැඩසටහන් ක්‍රියාත්මක කරේ. ඒක කට්ටිය කලින් ආප්පට්ටිය මෙම්බර්ස් දන්නවා ඇති. අපි ඒ යටතේ රොබරෝසියා පාමුල ඒ වගේම workshop series soft skills development workshop series ඒ වගේ ඖෂධ සංවර්ධන සහ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් අපි දියත් කරන්න ගියා. I think මේ අවුරුද්දේ ඇත්තටම මේ කාල පරිච්ඡේදය ගත්තොත් එහෙම මේක ඇවිල්ලා transition period එකක්. ඒ කියන්නේ අපි කොටසක් ෆිසිකල් විදියට විශ්වවිද්‍යාල සම්බන්ධ වෙද්දී
කොටසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන හදාරනවා නිවස් වලින්. ඉතින් අත්‍තරම මේ කාලය තුල අපිට ෆිසිකල් භෞතික ඉවෙන්ට් එකකට යන්න කට්ටිය අහනවා. අත්‍තරම ගොඩක් කට්ටිය අහුවපෙන් වැලන්ටයින් ඉවෙන්ට් එකක් කරනවා ඊට පස්සේ මේක ෆිසිකල්ද තියෙන්නේ ෆිසිකල්ද එහෙම කියලා. හැබැයි අපිට ඇත්තටම ෆිසිකල් භෞතික මට්ටමට යන්න හැකියාවක් නැහැ. මොකද මේ තියෙන කොවිඩ් වසංගතයත් එක්කන් සහ ඒ තියෙන සීමා කිරීමුත් එක්ක. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉස්සරහදී අපිට එක අපිට ෆිසිකල් ඉවෙන්ට්ස් අපිට ගොඩක් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද අපිට ඉස්සරහට කොවිඩ් එකෙන් තමයි වැඩ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මම වැඩි කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අද වගේ ආදරණීය දවසක ආදරණීය වැඩක් කරද්දී අපි ඒකට මූලිකත්වය දෙන්න ඕනේ. ඉතින් අපි මට අවසන් වශයෙන් ඉල්ලන්න තියෙන්නේ අපි ඉදිරියේදී කරන වැඩත් එක්කම කට්ටිය දිගටම සම්බන්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවසන් වශයෙන් කියන්න ඕනේ මේ වැඩසටහන ඉවරනකම් අපිත් එක්ක රැඳෙලා ඉන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි අයියේ. හොඳයි. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ මේ සොඳුරු සාකච්ඡාව ආරම්භ කරන්න. ඉතින් පියුමි කිව්වත් වගේම අද අපිත් එක්ක මේ සංවාදයට සම්ප්‍රදායකත්වය ලබා දෙන්නේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කුමාර කොහොලානේ ගෙදර සර්. ඒ වගේම ජාතික පොලිස් අකාදමියේ සහ බෝලවලාන රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ බාහිර කතිකාචාර්ය හෙල්පින් හෑන්ඩ් සයිකොලොජි හොස්පිටල්හි අධ්‍යක්ෂිකා තාරු පරණවිතානන මැඩම්. ඉතින් පියුමි ඔව් බාෂිනි. ඉතින් තවත් කල් වෙලා නොයවා අපි අද කතිකාවත ආරම්භ කරමු. ප්‍රථමයෙන්ම මම යොමු වෙන්නට කැමති ප්‍රදීප් සර් වෙතට. සර් මම මුලින්ම කතා කරන්න තෝරගත්තේ අපි හැමෝම දැනගන්නට හරිම කැමති මාතෘකාවක්. හරිම කැමති කාරණයක්. ඉතින් මේ ආදරය කියලා කියන්නේ විවිධාකාර ශේෂ්ත්‍ර ගණනාවක් ඔස්සේ විග්‍රහ කරන්න පුළුවන් මාතෘකාවක්. ඉතින් සර්ගෙන් දැනගන්නට කැමති මේ ආදරය කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව. සර් බොහොම ස්තුතියි. මම හිතනවා හොඳින්ම වැහෙනවා ඇති කියලා. අසන් ඉන්න සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ඉතින් මේ වැලන්ටයින් දවස එහෙම නැත්නම් මේ ආදරවන්තයින්ගේ දවස කියන කාරණෙත් එක්ක ගත්තහම ආදරය සම්බන්ධයෙන් අර ඔබතුමී කිව්වා වගේම ශේෂ්ත්‍ර ගණනාවක කතාවට ලක් වෙන මාතෘකාවක්, සුවිශේෂී හැඟීමක් මාතෘකාවක්. ඒ කොහොම වුණත් මම තාරුමිසුත් අර පැත්තේ ඉන්න හින්දා මම වැඩි කැමති මගේ කතාව ඇතුලේ මේ ක්‍රියාවලිය තුල සිද්ධ වෙන භෞතික ජීව භෞතික ක්‍රියාවලිය ගැන කතා කරන්න. එතකොට සමහර වෙලාවට මේ හැඟීමත් එක්ක ඔබට බොහෝ වෙලාවට හිතෙන දෙයක් තමයි මේක නිකන් සංකල්පයක්ද හැඟීමක්ද ඒ වගේ කතාවක් තමයි හිතෙන්නේ. හැබැයි මම ඔබත් එක්ක කතා කරනවා මේ කාරණයක් එක්ක බැඳිලා තියෙන ජීව භෞතික කාරණා ගැන. ඊන් පස්සේ අපිට පුළුවන් හොඳ ප්‍රවේශයක් ගන්න මේකේ සාහිත්‍යමය පැත්ත, එතනින් ගියා මනෝවිද්‍යාත්මක පැත්ත. මේ කියන සියලුම කාරණා තාරුමි සහ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සුවිශේෂී සංගීතඥයෙක් මම හඳුනාගත්ත විදිහට හොඳ ප්‍රතිභානයක් තියෙන ශිල්පියෙක් ඔහුත් සමගත් සම්බන්ධ වෙලා අපි බලමු මේකේ ඒ సౌందర్యාත්මක පැත්ත. මුලින්ම ගත්තොත් අපි දන්නවා ආදරය කියලා කියන්නේ එක පැත්තකින් ගත්තොත් තමන්ගේ වර්ගයා බිහි කරලා තමන්ගේ ආදරයත් එක්ක ඇතිවන වර්ගයා බිහි කිරීම එහෙම නැත්නම් පැටවබෝ කිරීම මේ කියන කාරණයක් එක්ක ඇතිවෙනා වූ සමාජ ප්‍රගමන කාර්යයක්. එහිදී විශේෂයෙන්ම අපි දන්න දෙයක් තමයි තමන්ගේ වර්ගයා බෝ කරනකොට ඒ සඳහා ගැළපීමක් සහිත දෙදෙනෙකුගේ එකතුවක් අවශ්‍යයි. විශේෂයෙන්ම ආදරය තුලින් තමයි ඒ කාරණේ ඇති කරලා දෙන්නේ. එතකොට මේ ගැළපීමක් සහිත දෙදෙනෙකු විශේෂයෙන්ම එකතු වෙන්නේ අපේ ශාරීරික වශයෙන් අපෙන් නිකුත් වෙන ෆෙරමෝන් කියන හෝමෝන විශේෂය නිසා. අපි එකිනෙකා මේ සමාජය තුළ ජීවත් වෙනකොට විශේෂයෙන්ම ඊටම හොඳින් ඥානමය වශයෙන් ගැළපෙන දෙදෙනෙකුගෙන් නිකුත් වෙන ෆෙරමෝන් කියන හෝමෝන විශේෂය නිසා ඔවුන් දෙදෙනාට සුවිශේෂී එකතුවක් සඳහා අවස්ථාවක් හම්බ වෙනවා. එතකොට බොහෝ පුද්ගලයන් අතරින් බොහෝ කාන්තාවන් පිරිමින් අතරින් එහෙම නැත්නම් යෞවනයන් අතරින් මේ සුවිශේෂී දෙදෙනා තේරීම සිද්ධ වෙන්නේ මෙන්න මේ ෆෙරමෝන් කියන හෝමෝනය ශ්‍රාව්‍ය වීම සහ එය අපට දැනෙන ආකාරය අනුව. ඊළඟට ඔබ දන්නවා විශේෂයෙන්ම ගත්තොත් ආදරය පටන් ගත්ත කෙනෙක්ට ලොකු එනර්ජි එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ආදරය කියන මම අනිකුත් ආදරයන් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ අම්මාගේ තාත්තගේ ආදරය. එහෙම නැත්නම් මේ කියන විශේෂිත ආදර කාරණා නෙමෙයි. ඇත්තටම මේ පෙන්වත් තුන් සහ
පෙම්වතියන් කියන කාරණෙත් එක්කයි කතා කරන්නේ. ආදරයක් මුලින්ම පටන් ගත්ත කෙනෙකුට ලොකු එනර්ජි එකක් තියෙනවා. ඒත් එක්කම ඒ කෙනාට හැම පුංචි කාරණයකින් පවා විශේෂයෙන්ම සතුට දැනෙනවා. ඒ කියන්නේ චූටි දෙයක් පවා Tamange පෙම්වතිය පෙම්වතා දෙන පොඩි දෙයකින් පවා සතුට ඇති වෙනවා. ඒ වගේමයි බඩගිනි නැතිවීම මේ කියන වගේ ලක්ෂණ වුන් සතුට තියෙනවා. ඒක නිදිමත එන්නේ නැහැ. මෙන්න මේ කාරණේට විශේෂයෙන්ම ඇත්තටම මේ ආදරය කියලා කියන්නේ මොලේ රසායනික විපර්යාසයක්. මෙතෙන්දී මොලේ විසින් ස්‍රාවය කරන්න ගන්නා ඩෝපමින් කියන ස්නායු සම්ප්‍රේක්ෂණය එහෙම නැත්නම් නියුරෝ ට්‍රාන්ස්මිටර් එක. අන්න ඒ නිසාවෙන් තමයි අවුත් ලොකු එනර්ජි එකක්, ඒ වගේම කුසගින්න නැති වෙන මේ ශක්තිය ඇති වෙන මේ කාරණා ඇති වෙන්නේ අන්න ඒ හේතුව මත. ඒ එක්වරම දැන් අපි හිතන්න මෙහෙම තව දෙයක්. ආදරය කරන කෙනා හම්බෙනවා එකවරම ඔබ හිතන්නේ නැති ස්ථානයක ඉඳලා හම්බෙනවා. දකින්න හම්බෙනවා. ඒත් එක්කම අපිට නිකන් එකවරම ඔබට මේ ආදරය කරමින් ඉන්න අලුත් අයට දැනෙනවා හෘද ස්පන්දනය ඉහළ යනවා, අත්වලට දාඩිය දානවා, එහෙම නැත්නම් නාඩි වැටීම ඉහළ යනවා. මේ වගේ දේවල් ටිකක් සිද්ධ වෙනවා. මෙන්න මේකට විශේෂයෙන්ම හේතුව තමයි අපේ රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා ඇඩ්ලිනරින් කියන හෝමෝනය. එහෙම නැත්නම් මේ හෝමෝනය මේ මේකත් අපේ මස්තිෂ්කයේ විසින් ස්‍රාවය කරනවා. මේකත් එක්ක අර හෘද ස්පන්දනය ඉහළ ගිහිල්ලා නාඩි වැටෙන එක ඉහළ ගිහිල්ලා එතනින් ගියාම Tamanට දාඩිය දාලා හරි ක්ෂණිකව අපිට රියැක්ට් කරන්න ගන්නවා. ඇත්තටම මේ හේතුව නිසා තමයි අපි ඔය කියන ආකාරයට විශේෂයෙන්ම මේ කාරණා සිද්ධ වෙන්නේ. ඒ වගේමයි ළඟදී ආදර සම්බන්ධයක් පටන් ගත්ත කෙනෙක් හරිම නොසන්සුන්. ඒ කෙනාට දැන් අපි හිතන්නේ මෙහෙම එයාට කෝල් එකක් එනවා. එහෙම නැත්නම් SMS එකක් එනවා. නැත්නම් කෝල් එකට උත්තර දෙන්න එයාට එක තැනක ඉඳගෙන ඒක කරන්න බෑ. එයා මොකද කරන්නේ? සමහර වෙලාවට ඇඳක හිටියොත් ඇඳෙන් බීමට පායනවා. ළඟ තියෙන බඩු මුට්ටු වලට පයින් ගන්නවා. එහෙම නැත්නම් දැන් අපිට එතන මල් ගොනුවක් නා එහෙම නැත්නම් ගසක් නම් තියෙන්නේ ඒකේ කොළ කඩනවා. මේ වගේ හරිම නොසන්සුන්. මෙන්න මේකට හේතුව තමයි අපේ මස්තිෂ්කය තුළ තියෙන මොලේ තුළ තියෙන සෙරොටොනින් කියලා ස්නායු සම්ප්‍රේක්ෂණය නියුරෝ ට්‍රාන්ස්මිටර් එක. මෙන්න මේ සෙරොටොනින් ලෙවල් එක පහළ යනවා. ඉතින් එතකොට ඒ පහළ යාමත් එක්ක තමයි මේ නොසන්සුන්තාවය හටගන්නේ. ඒත් එක්කම ඔයා හිතන්න ආදරය කරන කෙනෙකුට මේ හැකියාවක් හම්බ වෙනවා. මේකත් හරි සුවිශේෂී හැකියාවක්. ඕනම සෙනග ගොඩක් මැද්දේ අපි නන මියුසිකල් ෂෝ එකක එහෙම නැත්නම් ක්ලාස් එකක හරියටම ફોකස් කරලා තමන්ගේ ආදරවන්තයව හොයාගන්න පුළුවන් එකවරම. එයා පන්තියට එනවා කියලා හිතන්නේ හරියටම අර පන්තිය 1000ක් දෙනා ඉන්න අතරින් ටක් ගාලා එයාව ફોකස් කරගන්න සුවිශේෂී හැකියාවක් ලැබෙනවා. ඒ වගේමයි ගැඹුරු ආදර සම්බන්ධයක් එක්ක ඉන්න කෙනෙකුට වටෙන් පිටින් නිකන් මියුසික් එකක් ඇහෙනවා වගේ වෙනවා. එතකොට සමනල්ලු පියාඹනවා වගේ තත්ත්වයක් ඇති වෙනවා. මේ ඊට පස්සේ නිකන් දේදුණු වගේ තත්ත්වයක් මේ වගේ හෙලිසිනේෂන් අත්දැකීම් ලබන්න හම්බ වෙනවා. මේකට හේතු වෙන්නේ ඇත්තටම අපේ මස්තිෂ්කය තුළ තියෙන නොරිෆින් ඇෆ්‍රින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක වැඩ කරන්න ගන්න එක. ඉතින් ඊටත් අතිරේකව අවසානයේ මේ රසායනික ක්‍රියාවලියේ ස්වභාවය බලන්න කොච්චරද කියලා අපි නිකන් සංකල්පයකට ගත්තට විශේෂයෙන්ම ආදරය කරන කෙනෙකුට කැපකිරීම සිද්ධ කරන්න වෙනවා. ඒ කියන්නේ ලොකු බාධක වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේමයි කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. මෙතෙන්දී යම්කිසි කෙනෙක් ඒ අත්දැකීම් වලට ලොකු එනර්ජි එකකින් මුහුණ දෙනවා. මේ එනර්ජි එකකින් මුහුණ දෙනවා විතරකුත් නෙමෙයි ඒ කල්පනා කරනවා අපි ජය ගන්නවා මේක කියලා. මෙන්න මේ ශක්තිය උත්පාදනය කරන්න ආදරය සඳහා විශේෂයෙන්ම ඔක්සිටොසින් කියන ලාර්ජ් ස්නායු සම්ප්‍රේක්ෂණයක අපේ මස්තිෂ්කයේ තියෙන විශාල මොලකියුල් එකක් තියෙන ස්නායු සම්ප්‍රේක්ෂණය. දැන් මෙහෙම බලනකොට අපි නිකන් අද දවසේ මේ සංකල්පේ මේ ආකාරයට ගෙනාවට මේ අපේ බ්‍රේන් සර්කිට්ස් බ්‍රේන් නියුරෝ ට්‍රාන්ස්මිටර් පද්ධතිය විශේෂ කාර්යයක් මේකට කරනවා. මම මේ කියපු කාරණා ඊටම හොඳින් මම හිතනවා දසුන් මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ලස්සන ගීතයකින් ඔහු මේ කතාව කතා කරાવી. තරු මහත්මිය මේකේ මනෝවිද්‍යාත්මක පැත්ත කතා කරાવી. එතකොට මේ අපි කතා කරපු මේ සංකල්පේ සමාජ විද්‍යාත්මක සංකල්පේ වේවා වෙන යම් සංකල්පීය වශයෙන් ගත්තත් මේ තුල විශාල ස්නායු සම්ප්‍රේක්ෂණ ක්‍රියාවලියක් වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් MRI ස්කෑන් වල දියුණුව, එතනින් ගියාම PET ස්කෑන්, ස්පෙක්ට්‍රම් ස්කෑනින් සිස්ටම් මේ කියන මැෂින්ස් වල දියුණුවත් එක්ක මේ අපි ගත්තොත් එම ද්‍රව්‍යවාදී පදනමෙන් විශේෂයෙන් ගත්තොත්
විඥානවාදී පදනමෙන් ඔබට ගිහිල්ලා ද්‍රව්‍යවාදී පදනමට එන්න විශේෂ හැකියාවක් එක් කරලා දීලා තියෙනවා. මෙන්න මේ කියන මැෂින්ස් වලින් මේ තත්ත්වයන් හොඳට නිරීක්ෂණය කරන්න හැකියාව තියෙනවා භෞතික විද්‍යාත්මක වශයෙන්. ස්තුතියි. මම හිතනවා තරු මහත්මිය මේකේ මනෝවිද්‍යාත්මක පැත්ත අර්ථ නිරූපණය කරා. ඔව් ඉතින් සර්ගෙන් හරියම ලස්සන ප්‍රවේශයක් අපේ මේ සාකච්ඡාවට අපිට ලැබුණා. ඉතින් මම දැන් යොමු වෙන්න කැමතියි තරු මැඩම් දිහාට. මැඩම් ආදරය ගැන කතා කරනකොට අපිට එන තවත් ප්‍රශ්නයක් තමයි ආදරය කරන්නේ ඇයි කියන කාරණාව. ඒ වගේම කොහොමද මේ කියන ආදරයක් අපි තුල ඇති වෙන්නේ කියන කාරණාව. ඉතින් ප්‍රදීප් සර්ගෙන් අපිට ඉතාමත් පැහැදිලි විස්තරයක් ලැබුණා ආදරය තුල තියෙන ජීව විද්‍යාත්මක පැතිකඩ ගැන. ඉතින් මම කැමතියි මැඩම්ගෙන් දැනගන්න ආදරයට තියෙන මනෝවිද්‍යාත්මක පැතිකඩ පිළිබඳව. ස්තුතියි රොබරෝසියා සංගමේට. මම ඇහෙනව ඇති නේද හොඳට? ඇහෙනව නේද? ඔව්. අපේ ප්‍රදීප් සර්ගෙන් ස්තුතියි ප්‍රදීප් සර්. හරි. දැන් අද දවසේ ගිය අවුරුද්දෙත් මේ වගේත් අපි ආදරය ගැන කතා කරා. මේ අද වගේ දවසක මේක අද විශේෂී වෙන්නේ අද දවස වෙන් කරලා තියෙන නිසා. නමුත් අපි සාමාන්‍යයෙන් අපි කනවා බොනවෙන් පස්සේ වැඩිපුරම කරන්නේ ආදරය කරන එක. මූලික අවශ්‍යතා කියන ප්‍රයිමරි ඩ්‍රයිවර්ස් කියලා මනෝවිද්‍යාවේ මූලික අවශ්‍යතා වලින් පස්සේ ප්‍රධාන විදියට අපි කරන්නේ sorry. ඇහෙනව නේද මාව? හරි දැන් තරු ඇහෙනවා. හරි. I think දැන් මනෝවිද්‍යාවෙන් බලනකොට දැන් අපි දන්නන ආදරය කියන එක කොටස් කීපයකට ගොඩ පැතිවල එක නෙමෙයි ලොකු පැතිවලින් අපි බලනවා. සමාජ විද්‍යාත්මකව බලනවා, මානව විද්‍යාත්මකව බලනවා, මනෝවිද්‍යාත්මකව බලනවා. එතකොට ජීව විද්‍යාත්මක දැන් කතා කරේ ජීව විද්‍යාත්මක පැත්තෙන්. එතකොට දේශපාලනික වශයෙන් බලනවා, දාර්ශනික දෘෂ්ටි කෝණයෙන් බලනවා. මේ එක පැතිවලින් ආදරය විවිධ විදිහට විග්‍රහ කරන්නේ මේ ආදරයේ තියෙන අවශ්‍යතාවය නිසා. දැන් අපි දකිනවා මේ දැන් ඔය ජීව විද්‍යාත්මක පැත්ත කතා කරලා කිව්වා මේ දෙදෙනෙක්ව එකට බැඳලා තියලා තියෙන ජීව විද්‍යාත්මක ඒ කියන්නේ සංවාසයේ යෙදিলা දීර්ඝ කාලයක් ප්‍රජනන ක්‍රියාවලියේ යෙදিলা වර්ගයා බෝ කිරීම කියන කාරණය දීර්ඝ කාලයක් කර ගැනීම සඳහා බැඳ තබලා තියෙන එක තමයි කියලා ආදරය කියන එක සරලවම පැහැදිලි කරා. ඒකෙදි දැන් ජීව විද්‍යාත්මක වරසක වගේ හෝමෝන බලපෑම තියෙනවා. ඒතර සමාජ විද්‍යාත්මකව බලද්දී සමාජය නඩත්තු කිරීම සඳහා සමාජ සංස්ථාවක් ලෙස ආදරය ඊට පස්සේ පවුල ලෙස විකාශනය වෙනවා. ඒතට ආදරය කියන එක සමාජයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයි කියන කාරණේ ඉස්මතු වෙනවා. සමාජ විද්‍යාව. ඒතර දාර්ශනික වශයෙන් ගත්තොත් අපි එකිනෙකාට කරන කැපවීම, විශ්වාසය, ඒ තුල ගොඩනැගෙන සතුට මේවා අපේ අධ්‍යාත්මික සුවය සඳහා බලපානවා කියන එක දාර්ශනික දෘෂ්ටි කෝණයෙන් කතා කරනවා. ඒතර මානව විද්‍යාත්මකව වෙනස් වූ අවයව පිහිටි දෙවර්ගයක් අතර ගැහැණු පිරිමි දෙවර්ගයක් අතර දීර්ඝ කාලීනව මානව ක්‍රියාවලිය සඳහා දායක වීම උදෙසා පැවැත්මක් හදාගන්න එක සංකල්පයක් ප්‍රධාන සංකල්පයක් විදිහට ආදරය යොදා ගන්නවා. ඒකෙදී අර කිව්වාගේ දඩයම්ගේ ඉදම්ම ගැහැණු කෙනා මේ ගුහාව ඇතුළේ ඉඳලා දරුවෝ හදාගෙන ඉතින් පිරිමි කෙනා දඩයමේ ගිහිල්ලා කැම බීම අරගෙන ඇවිල්ලා ඒවා පෝෂණය කරලා ඒ තුල ගොඩ නැගෙන දෙයක් විදිහට දකිනවා. ඒතර මනෝවිද්‍යාවේ මේක ගොඩක් ගැඹුරින් දකිනවා. අර අනිත් ශාස්ත්‍ර වගේම මේකෙදී දැන් අපි දකිනවා දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා ගත්තොත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා මේ මානව ලිංගිකත්වය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ ආදරය කියන එක ගන්නේ මානව ලිංගිකත්වයත් එක්ක. හැබැයි මේ අපි ලිංගිකත්වය කියන එක අර සාමාන්‍ය අදහසින් සංසර්ගයේ යෙදීම කියන කාරණය විතරක් පදනම් වෙච්ච එකක් නෙමෙයි. ඒක ලොකු concept එකක් තමයි
ලිංගික කාර්යය කියන එක ගන්නෙ. ලිංගිකත්වය කියන එක ගන්නෙ. එතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා මානව කාලේ ඉඳන්ම අර පුද්ගලයා මනුෂ්‍ය හැඩගැහිලා තියෙන්නේ තමන්ගේ ප්‍රාථමික ඩ්‍රයිව් අපි කියනවා මේ ප්‍රයිමරි ඩ්‍රයිව්ස් කියන එක. ඒකද අපිට ආදරය කියන එක ඕනේ. නැතුව බෑ. අපිට ඒ සඳහා පැවැත්ම ඕනේ. සහ ඔහු කියනවා මේක ගොඩ නැගෙන්නේ ගොඩාක් වෙලාවට ගර්භාෂයේ ඉඳන් අම්මා එක්ක තියෙන ලෙන්ගතු කමත් එක්ක තමයි අනාගතයේදී ආදරය කියන සංකල්පය ගොඩ නැගෙන්නේ කියලා. ඒකෙදි මම මෙහෙම කතා කළොත් දැන් ඒක අපිට වැදගත් දැන් ඔයාලටත් වැදගත් අපිටත් වැදගත් අපි ආදරේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන දරුවෝ සම්බන්ධවත් මේක හරි වැදගත්. හොඳ ආදරයක් ලැබුණොත් අම්මයි දරුවයි අතර හොඳ තදබල ආදරයක් ගොඩ නැගුණොත් අනාගතයේදී එයාගේ පෞරුෂය සාර්ථක වෙනවා කියලා කියනවා. එතකොට අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා වගේ මේ ආදරය කියන කන්සෙප්ට් එක එන්නේ අම්මා දරුවා කියන කන්සෙප්ට් එක වැඩි දියුණු වෙමින් තමයි අවසානයේ අර සර්කි වගේ ගැහණිය පිරිමිය කියන කන්සෙප්ට් එකට එන්නේ. එතකොට දැන් අපි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා අපි අනාගතයේදී අපේ විවාහය සඳහා තෝරාගන්නේ දැන් ගෑනු ළමෙක් නම් තාත්තගේ හැඩරුවට සමාන ඒ හැසිරීම් තියෙන එහෙම කෙනෙක්. ඒතර පිරිමි ළමෙක් හොයාගන්නේ තමන්ගේ අම්මගේ හැඩරුවට සමාන ඒ හැසිරීම් වලට සමාන ඒ අදහස් වලට සමාන කෙනෙක් කියලා කියනවා. ඒතර අර කිව්වගේ අර ගර්භාෂයෙන් ධම්ම එන අම්මා තාත්තගේ සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් විදිහට තමයි වැඩිහිටි වියේදී ආදරය කියන සංකල්පය කියන්නේ විරුද්ධ ලිංගික දෙදෙනෙක් අතර ගොඩ නැගෙන සංකල්පයක් විදිහට මේක හැදෙන්නේ. එතකොට අපි දකිනවා දැන් රොබර්ට් ස්ටර්න්බර්ග් කියන මනෝවිද්‍යාඥයා කියනවා ආදර ත්‍රිකෝණය අපි හැමෝම දන්නවා ඒක ආදර ත්‍රිකෝණයක් ගැන කතා කරනවා. ඒකෙදි ඔහු මේ විවිධ ආදරයන් ගැන කතා කරනවා. හිතන්න ප්‍රදීප්සේක විස්තර කරා ඉස්සරහට. විවිධ ආදරයන් ගැන කතා කරනවා. ඒතර දැන් අපි ගත්ත හිස් ආදරය, රොමැන්ටික් ආදරය, අධික කැමැත්ත, අධික ප්‍රේමය, සමතුලිත ආදරය. දැන් රොමැන්ටික් ආදරය තුල විවාහය කියන එක නැහැ. දැන් සමතුලිත ආදරය කියන එක විවාහය කියන concept එක තියෙනවා. එතකොට අපි දැන් ගත්තොත් හිස් ආදරය තුල මේ මුකුත් නැහැ නිකන් ගනුදෙනුවක් විතරයි. දැන් අපි උදාහරණයක් විදිහට සමහර වෙලාවට අපි ගාවට එනවා patientsලා ඉන්නවා මේ එයාලා ආදරය කරනවා කියලා කියනවා. හැබැයි ඒ විවාහය තුල ලිංගික සංසර්ග නැහැ, බෙදා හදා ගැනීම නැහැ, එකිනෙකා කතා කරන ඒවා මුකුත් නැහැ. එතකොට මේක පසුකාලීනයේදී හිස් ආදරයක් බවට පත් වෙනවා. එතකොට අධික ප්‍රේමය කියන කොටසකුත් තියෙනවා. ඒතර අපි අධික ලෙස අනිත් කෙනාට අපි කියන ඩිපෙන්ඩ් වෙනවා. කියන්නේ අධික ලෙස අනිත් කෙනා මත යැපීම ලකුණ එයාගේ වෙනස් වීමක් දැක්කොත් අපිට හරි අමාරුයි. එයාගේ කෝල් එකක් එක්කෝ එයා වෙන කෙනෙක් එක්ක කතා කරොත් ඒක අපිට හරි අමාරුයි. සාමාන්‍ය මෙහිමයි. දැන් ආදරය තුල ලිංගික ඊර්ෂ්‍යාව තියෙනවා. ඒක හරි සාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍ය concept එකක් විදිහට තමයි. හැබැයි ඔක ගොඩක් ඉහළ දිගටම ගියොත් ඒක අපි කියනවා මේ pathological jealousy කියලා. මනෝවිද්‍යාවේදී ඒකෙදී අදහස් කරන්නේ අර එක ඩිලූෂන් එකක් බවට පත් වෙන තරමටම ආදරේ මේ අධික ප්‍රේමේ යන්නට පුළුවන්. ඒතර අපි ඒක ඉස්සරහට කතා කරන ඔය ආදරය, වෛරය මේක මේ ප්‍රශ්නත් එක්ක අපි කතා කරන මේක ගොඩ නැගෙන්නේ කොහොමද කියලා. ඉතින් අර කිව්වාගේ ප්‍රදීප් සර් කිව්වාගේ මේක ඇත්තටම මේකම අර ජීව විද්‍යාත්මකවම කියලා අපි කතා කරාට මීට වඩා ලොකු ගැඹුරු අදහස් ගොඩක් ගැඹුරු පැති ගොඩක් මේ තුල තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි මේක ලස්සන වෙලා තියෙන්නේ. අර එක මලක් තියෙනවට වඩා මල් ගොඩක් එක ආකාර මල් ගොඩක් තියෙනකොට තමයි ලස්සන. ඒතර ආදරෙත් එහෙමයි. එක පැති වලින් විග්‍රහ කරනකොට හරිම ලස්සනයි. අපිට ආසයි. ඒතර සංස්කෘතික අදහසින් අපි කසාද බඳිනවා, උත්සව ගන්නවා, දාර්ශනික මට්ටමින් අනිත් කෙනා වෙනුවෙන් කැප වෙනවා. අපි ආදරය කියද්දි ගද්දිම අපි කියන්නේ මම මාව නැතිවීම කියන එකනේ. දැන් මම ආදරය කරන්න ඉස්සෙල්ලා මම මාව විතරයි. මට උණු මං කනවා, මට උණු ගිල බොනවා, ගිල නිදිය ගන්නවා. අපි කවුරුත් ගැන බලන්නේ අම්මා තාත්තා ගැනවත් එහෙම අපි බලන්නේ නැහැ. එයාලා කන්න බොනවා අපි කාලා බීලා ඉන්නවා. හැබැයි ආදරය කරන්න ගත්තට පස්සේ අර සර් කියනවා වගේ ආදරය කරන්න පස්සේ මට මාව නැති වෙනවා. මම අනිත් කෙනා කෑවද කියලා බලනවා. අනිත් කෙනාට කොහෙ ගියත් ප්‍රසන්ට් එකක්, ෂර්ට් එකක් හරි, ගවුමක් හරි දැක්කම ආයෙත් ලස්සනයි. ඒතර මුදල් එකතු කරනවා යා වෙනුවෙන්. බඩු මුට්ටු අරන් දෙනවා. කියන්නේ අපි අර දැන් ඔය විවාහ මේ ගැටුම් වෙන විවාහය තුල ආදරය තුල ගැටුම් වෙන්නේ මේ මම මාව නැතිවීම කියන කාර්යය තේරු නොගැනීම. කියන්නේ 100% මම මාව නැතිවීම නෙමෙයි. නමුත් අර
තනිකර ඉන්නවට වඩා අපි දෙන්නෙක් එකට එකතු වෙනකොට ඒකේ ඇතුලේ ගොඩනැගෙන සම්බන්ධතාවය තුළ මම මාව නැති කරගෙන අපි අනිත් කෙනා වෙනුවෙන් පරාර්ථකාමී සිතුවිල්ලකින් දීර්ඝ කාලින ලෙස වැඩ කරනවා. ඉතින් ඒක හරිම ලස්සන concept එකක්. ඒ තුලින් තමයි අදටත් අපි මේ පැවතීගෙන එන්නේ. ඉතින් ඇත්තටම ආදරේ ජීව විද්‍යාත්මක පැතිකඩයි ආදරේ මනෝ විද්‍යාත්මක පැතිකඩයි හරිම අපූර්වට අපිට පැහැදිලි කරලා දුන්නා සර්වි මැඩම්. ඉතින් ඒ වගේම තමයි ඔබ මම අපි හැමෝම දන්න දෙයක් තමයි ආදරයට මේ රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ආදරය තුලින් හටගන්න රිලේෂන්ෂිප් එකක් ඇතුලේදී හරිම වැදගත් දෙයක් තමයි මේ රිලේෂන්ෂිප් ට්‍රයැන්ගල් කියලා කියන්නේ. ඉතින් ප්‍රදීප් සර් මේ රිලේෂන්ෂිප් ට්‍රයැන්ගල් කියලා කියන්නේ මොකක්ද? සාර්ථක සම්බන්ධතාවයක් පවත්වා ගන්න එහි ඇති වටිනාකම මොන වගේද? ඒ ගැන සර්ගෙන් දැනගන්නට කැමතියි. බෙහෙවින් ස්තුතියි. අපි එතෙන්ට යන්න කලින් දුව මෙහෙම එකක් කරමු. මට හිතෙනවා මෙහෙම වැඩකට ගියොත් හොඳයි කියලා. මොකද අත් කලින් කතා කරපු දේ දැන් තරුමේස් කතා කළා ආදරය සම්බන්ධ මනෝවිද්‍යාත්මක සහ දාර්ශනික පසුබිම. මම කතා කළා ජීව විද්‍යාත්මක පසුබිම. මේ සියලු කාරණා නවයුන්නේ ආදරයත් එක්ක කතා කරනකොට අපිට යන්න පුළුවන් මේකේ සාහිත්‍යමය සහ సౌందర్యාත්මක පැත්තට. මම අපි පුංචි ලස්සන විරාමයකට ඒ වගේම මනසත් එක්ක පොඩි රිලැක්සේෂන් එකකට මේ කියන කාරණාත් එක්ක පොඩි විශ්ලේෂණයක් සමගි අපි දසුන් මහත්තයාට යොමු වෙමු පුංචි ගීතයකට. අතිශය සුන්දර ගීතයක්. මම හිතනවා දසුන් මහත්තයා මාත් එක්ක එකඟ වෙයි කියලා මේ කාරණේදී අපි ඒ අවස්ථාව අරගෙන ඉමු කියලා හිතනවා. දසුන් මහත්තයා ඔබට මම කැමැති ආරාධනා කරන්න මේ කාරණෙත් එක්ක අපි සම්බන්ධ වෙමු කියලා. දසුන් මහත්තයා ඔයා ඉන්නවනේ? ඔව්. ඔව් එහෙනවද කියලා මම හිතනවා. අනිවාර්යෙන් හොඳට ඇහෙනවා. ඔව් මම අද වැඩසටහනට සම්බන්ධ වෙන්න නෙමෙයි හිටියේ. හැබැයි ප්‍රදීප් සර් සහ තරුමිස් මේ වැඩසටහන ඉදිරියට කරගෙන යනවා බොහොම හොඳින්. හැබැයි ප්‍රදීප් සර්ගේ ඉල්ලීම හින්දා මම ඒ අවශ්‍ය ගීතමය පැත්තෙන් සහයක් ඔබතුමන්ට ලබා දෙන්නම්. සර් කිව්පු මම හිතන්නේ සර් මට කිව්වා මෙන්න මේ ගීතය අපි ගමු කියලා. ගීතය තමයි රන් සම්මනලියෝ පුංචි කැකුලියෝ. මේ ගීතය තුලත් මේ ගීතය ගායනා කරන්නේ නවයුන්ගේ ඉන්න දරුවෙකුගේ දෙමව්පියෙක්. නැත්නම් අපි කියමු තාත්තා කෙනෙක්. තාත්තා කෙනෙක් තමන්ගේ නවයුන්ගේ දරුවාව දකින ආකාරය තමයි මේ ගීතය තුලින් නිරූපණය වෙන්නේ. අපි ගීතය අහලා බලමු. රන් සම්මනලියෝ පුංචි කැකුලියෝ දේතුන්නේ නැකිලා රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේතුන්නේ නැකිලා මීතුන් සල්ුවේ තුරුමල් හුයනේ කුයන්නේ පියවා රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේතුන්නේ නැකිලා. තාත්තා මේ තමන්ගේ නවයුන්වේ ඉන්න දරුවන් දැකලා දරුවාව දැකලා එයා දරුවා සහ එයාගේ මිතුරු මිත්‍රයන් දැකලා එයා අහන ප්‍රශ්නයක් රන් සමනලයෝ පුංචි කැකුලියෝ කොයි යන්නේ පියමා. මේ කාලේ අර ළමා කාලේ ඉඳන් නවයුන්වේට ආපු දරුවෝ එයාලා හිතාගෙන ඉන්නේ එයාලා හරියට රන් සමනලයෝ වගේ කියන සිතුවිල්ලත් එක්ක ඒ තියෙන හැඟීමත් එක්ක තමයි මොවුන් හැසිරෙන්නේ. රන් සමනලියෝ පුංචි කැකුලියෝ දේ දුන්නේ නැගිලා. දේ දුන්නක නැගිලා පාවෙලා යනවා වගේ මානසිකත්වයකින් තමයි මේ කාලේ නවයුන්වේ දරුවෝ ඉන්නේ. මීතුම් සලුවේ තුරුමල්ුවේනේ කොයි යන්නේ පියමා. ඔය බලමු ගීතේ ඊළඟ කොටස. පෙම්බර හාල හිතේ කීනෝ බෙතෝ ගැයුවේ මුල කැටි බාලවියේ ඒ පුරතල් කොතනේ ඉතින් අර තාත්තා පෙම්බර ආලවියේ කීනෝ බෙතෝ ගැයුවේ. දැන් ගයන්නේ පෙම්බර ආල ගීත නේද? මුල කැටි බාලවියේ අර බාලවියේ ළමා කාලේ තිබ්බ ඒ හුරතල් කොතනේ ඒ හුරතලය කෝ කියලා.
ඇත්තටම ළමා කාලේ ඉඳන් නවයුන්වියට එනකොට තමයි මේ ප්‍රේමය කියන කාරණේ ටික ටික දැනෙන්න ගන්නේ. ඔය අවුරුදු 10ත් 19ත් අතර කාලේ අපි අඳුන්වන නවයුන්විය කියලා. මේ කාලෙත් එක්ක තමයි ප්‍රේමය කියන එක දැනෙන්න ගන්නේ. මම ඒකත් එක්ක ටක් ගාලා ඉක්මනින් කතා කරන්න මේ ආදරය සහ ප්‍රේමය කියන්නේ දෙකක්ද කියන එක. මම භාෂාව පිළිබඳ එහෙම ප්‍රවීණයෙක් නෙමෙයි. හැබැයි මට දැනෙන ආකාරයට අපි සිංහල භාෂාවේ ගනිද්දී ප්‍රේමය සහ ආදරය අද ඇත්තටම අපිට ආදරවන්තයින්ගේ දිනේ කියන එකද වඩා සුදුසු ප්‍රේමවන්තයින්ගේ දිනේ කියන එකද සුදුසු මේ ප්‍රශ්නේ ගැන හිතුවොත් එහෙම අපි ආදරය කියලා කියන්නේ පොදුවේ හැමෝ ළඟම තියෙන ආදරයට එක අම්මා තාත්තා අම්මා දරුවට තියෙන ආදරේ තාත්තා දරුවට තියෙන ආදරේ අපි තවත් වෙනත් කෙනෙකුට මුළු මහත් ලෝකයට සමාජයට පොදුවේ කරන ආදරය මේකට තමයි ආදරය කියන වචනේ පාවිච්චි කරන්නේ හැබැයි පෙම්වතා පෙම්වතිය එහෙම නැත්නම් බිරිඳ ස්වාමි පුරුෂයා කියන තැනදී අපි පාවිච්චි කරන වචනේ ප්‍රේමය කියන එක. අපි කියන්නේ නැහැ අම්මා තාත්තා අතර තියෙන බැඳීමේදී මම අම්මට ප්‍රේම කරනවා කියලා. අම්මා දරුවට ප්‍රේම කරනවා කියලා. කියන්නේ ආදරය කරනවා කියලා. එතකොට ආදරය කියන්නේ හැමෝටම පොදු දෙයක්. ප්‍රේමය කියන්නේ අර රොමෑන්ස් කියන එක ගොඩක් වෙලාවට. ඒ කාරණාව. හරි. මෙතෙන්දි තහනේ පෙම්බර ආලහිතේ කීලෝද ගැව්වේ. ඔයා දැන් ගයන්නේ පෙම්බර ආලහිත නේද කියලා තාත්තා අහනවා. තමන්ගේ නවයුන්ගේ දරුවගෙන්. මොළ කැටි බාලවි අර ළමා කාලේ තිබ්බ ඒ හුරතල් කොතනේ හුරතලිය කෝ කියලා අහනවා. ඊට පස්සේ අහනවා මෞතැටින් මිතුනාටු යෞවනයේ මත්මීතු මෞතැටින් මිතුනාදු දරුවා ළමයා කියන කෙනා නවයුන්විට යනකොට ප්‍රේමයත් එක්ක වැඩිපුර ලං වෙනවා. ප්‍රේමයට ලං වෙන්න විරුද්ධ ලිංගිකයන්ට වැඩිපුර ලං වෙන්න මෞතැටින් මිතුනාදු අම්මගේ තාත්තගෙන් පවුලෙන් එන්න ඈත් වෙනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය. මිනිස්සුන්ගේ ස්වභාවය. එන්න නවයුන්වියට පත් වෙන්න අම්මා තාත්තගෙන් එන්න දරුවෝ දුරස් වෙනවා. අර ආදරය කියන අම්මා තාත්තට තියෙන ආදරය කියන එකෙන් දුරස් වෙලා ප්‍රේමය කියන කාරණයට වැඩියෙන් ලං වෙනවා. ඒ වගේම මොනවා යෞවනයේ මත්වීදු මේ නව යෞවනයේ කියන්නේ කොහොමද? ඒ පැණි කාලයක්. අපි අවයි ඉක්මනින් ඊළඟ කොටසට යමු. ලත මනමාන හිතේ ආදරේ සුවඳේ තව නොතිටීද නොවේ ජීවිතයේ අරුමේ මේ කොටසදී ගීතය කියන්නේ ලද මනමාල හිතේ ආදරේ සුවඳේ දැන් තියෙන්නේ මනමාල හිතක් ආදරය පිළිබඳ සුවඳ තමයි නිතරම දැනෙන්නේ ඒ පරිසරයක තමයි ඉන්නේ අහනවා මේ දරුවගෙන් තව නොදිතීද ලෝකේ ජීවිතයේ අරුමේ තාම ඔයා ජීවිතයේ අරුමේ දැක්කේ නැහැ නේද කියලා ඊට පස්සේ කියනවා මල්යහනා පැතුමාතු ඒ යහනා කමුදේතු තාත්තනවා මල්ල මේ නවයුන්ගේ දරුවන්ගෙන් අපිට අද ආදරය කියන තේමාවට එච්චරම මේක සම්බන්ධ නැහැ ඒත් මම පැහැදිලි කරන්නම් තාත්තනවා ඔයා නවයුන් විදිහට දකින්නෙම මල්යහනා නේද කියන්නේ හැමදේම Tamanට ඕන විදිහට වෙයි කියලා නේද හිතන්නේ ඒ අහන හමු වේද ඇත්තටම මේ විදිහට එමුන් සිද්ධ වෙයිද දැන් උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාලේ ප්‍රේම කරන කාලේ හිතෙන්න පුළුවන් මේක මෙතෙන්වත් සම්බන්ධ කරගන්න පුළුවන් එයාම තමයි මම ඉස්සරහටත් තියාගන්නේ බඳින්නේ අපි අර කියන දරුවෝ හදන්නේ අත් එක්කම තමයි කියන එක කියන්න පුළුවන් මල්ලේ හනා පැතුවාදු ඒ අහනා හමු වේද ඇත්තටම එහෙම වෙයිද කියන එක ඒක ප්‍රශ්නාර්ථයක් බොහොම ස්තුතියි මම හිතනවා මගේ බලාපොරොත්තු වෙච්ච දේ වෙන්න ඇති කියලා. ගොඩාක් ස්තුතියි දසුන් මහත්තයා ඇත්තටම ඔබතුමාගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔය ටිකම තමයි ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා තව ටිකක් මේ සංවාදය අපි අරගෙන යනකොට. ඉතින් මගෙන් ඇහැව්වේ අපේ මිස් මගේ කමෙන්ටරි කරන මිස් ඇහැව්වේ මේ ට්‍රයැන්ගියුලර් තියරි එහෙම නැත්නම් විශේෂයෙන්ම කතා කරොත් රිලේෂන්ෂිප් තියරි කියන කොටසින් තමයි ඇහුවේ තුමේ ප්‍රශ්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම 1980 වර්ෂයේදී රොබර්ට් ස්ටර්න්බර්ග් කියන මනෝවෛද්‍යවරයා විසින් තමයි මේ රිලේෂන්ෂිප් තියරි එක නිර්මාණය කරන්නේ. හොඳට මතක තියාගන්න න්‍යායික පදනමක පසුබිම තමයි විශේෂයෙන්ම යමක් තේරුම් ගන්න ගැඹුරු දාර්ශනික ඩිරෙක්ෂන් එකක් පෙන්වන එක. මේ හැම දෙයක්ම මේ මානව සම්බන්ධතා ඒ ඩිරෙක්ෂන් එක ඇතුළට දාලා එහෙම ෆ්‍රේම් කරන්න බෑ. සමහර ඒවා ඒකෙන් එළියට පයින්න. හැබැයි අපිට න්‍යායක්
සෑම විටම අපිට යම්කිසි මානව චර්යාවක් තේරුම් ගන්න විශේෂ පසුතලයක් සපයනවා. එහෙම ගත්තහම රොබර්ට් ස්ටර්න්බර්ග් සපයන මේ න්‍යාය ඇතුලේ ආදරේ ගොඩනැගීම සඳහා එහෙම නැත්නම් ප්‍රේමය ගොඩනැගීම සඳහා ස්ථාන තුනක් තියෙනවා. ඒ තුන යා කරමින් ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා. මේකට තමයි කියන්නේ triangular theory එහෙම නැත්නම් ආදරය සම්බන්ධ love triangular theory relationship theory කියලා. මේක එක කොනක තියෙනවා intimacy කියන එක, දෙවෙනි පැත්තේ තියෙනවා passion කියන එක, තුන්වෙනි පැත්තේ තියෙනවා commitment කියන එක. සාමාන්‍ය දල වශයෙන් තේරුම් ගත්තොත් intimacy කියලා කියන්නේ ඊටම ගැඹුරු කුළුපග සමීප සම්බන්ධතාවයට. එහෙම එකක් ආදරය තුල තිබිය යුතුයි. දෙවෙනි එක තමයි passion කියලා කියන්නේ සාරාගිකත්වය හා ලිංගිකත්වය කැටි වෙච්ච එක්තරා ආකාරයකට සුවිශේෂී රිද්මයානුකූල ලිංගික ක්‍රියාවලියකට තමයි passion එකක් කියලා කියන්නේ. commitment එකක් කියලා කියන්නේ මේ ආකාරයේ සාරාගික ලිංගික ක්‍රියාවලියකින් පස්සේ අපි මේ සම්බන්ධය දිගින් දිගටම ගෙනියනවා ඉස්සරහට අරගෙන යනවා කියන ප්‍රයත්නය කියන කොටස. එනේ මේ ට්‍රයැන්ගියුලර් එක මත පදනම් වෙලා ආදරය සම්බන්ධ එහෙම නැත්නම් මේ සම්බන්ධතා සම්බන්ධයෙන් රොබර්ට් ස්ටර්න්බර්ග් මාදිලි 7ක් ඉදිරිපත් කරා. අපි හැමෝම මේ මාදිලියක ඉන්නා වෙන්න පුළුවන්. අද දවසේ ඔබගේ ආදරය මේ ට්‍රයැන්ගියුලර් එකේ කොතනද තියෙන්නේ කියලා බලන්න මම ඊටාම ඉක්මනින් කියාගෙන යන්න. පළවෙනි එක තමයි friendship love කියන එක. ඒ කියන්නේ බොහොම සමීප මිත්‍රත්ව ආදරය. මේ තුල තියෙන්නේ intimacy සහ commitment කියන දෙක විතරයි passion නෑ. ඇත්තටම කියනවා නම් බොහොම කුළුපග සමීප සම්බන්ධයක් තියෙනවා. ඒත් එක්ක මේක ඉස්සරහට අරගෙන යනවා. හැබැයි මේකේ සාරාගිකත්වය ලිංගිකත්වය friendship love එකක් ඇතුලේ තියෙන්න පුළුවන්කමක් නැහැ. දෙවෙනි එක තමයි infatuation love කියන එක. ඒ කියන්නේ මේ තුල තියෙන විශේෂයෙන්ම passion සහ commitment කියන එක විතරයි. ඒ කියන්නේ ආදරය තුල මෙහිදී අර සාරාගිකත්වයේ ලිංගිකත්වයේ තියෙනවා. ඒත් එක්කම කුළුපවක සමීප සම්බන්ධයක් නැහැ. නමුත් මේක ඉස්සරහට අරයි යනවා ඒ ෆැෂන් එකට. එහෙම නැත්නම් ඒ ආදරේ සාරාගිකත්වයට මේක මේ දෙදෙනා තුල විශේෂිත කැමැත්තක් ඇති වෙනවා. ඉතින් බලන්න ඔබ එහෙම සමීප සම්බන්ධයක් නැතුව නිකන් මේ සාරාගිකත්වයට සහ ඒක පවත්වාගෙන යන්න කරන ආදරයක ඔයා ඉන්නවද කියලා අද ආදරවන්තයින්ගේ දවස ඇතුලේ. මේක අඹුසැමියන්ටත් සුවිශේෂී, පෙම්වතියන්ටත් සුවිශේෂී. ඊළඟ එක තමයි empty love. එහෙම නැත්නම් හිස් ආදරය කියන කාරණේ. empty love එකක් තුල තියෙන commitment එකක් විතරමයි. intimacy එකකුත් නැහැ, passion එකකුත් නැහැ. ඒකට හේතුව තමයි මේ proposal වලින් වගේ කසාද බැඳාම දෙන්නෙක් එක්ක වෙනවා. ඒ දෙන්නට සමහර වෙලාවට සදාකාල ලිංගික සම්බන්ධයක් ඇති වෙලා නැහැ. නමුත් දෙමව්පිය ආශිර්වාද, නෑදෑයින්ගේ මේ ආශිර්වාද හිතවත්කම් මැද්ද මේ එකතු වෙනවා. එතන ඉඳලා තියෙන්නේ අපි මේක මේ අඹුසැමි ජීවිතය ගෙනියනවා ලෝකෙට පේන්න කියන එක. ඒකට කියන්නේ empty love එහෙම නැත්නම් හිස් ආදරය කියන කාරණේ. ඊළඟ එක තමයි romantic love කියන එක, හතරවෙනි එක. ඒක තුල තියෙන intimacy සහ passion කියන එක commitment එකක් නැහැ. ඒ කියන්නේ සමීප කුළුපග ඇලිච්ච ගැලිච්ච සම්බන්ධයක් ගෙනියනවා. ඒත් එක්කම හොඳ සාරාගිකත්වයක් ඒක නිරූපණය වෙනවා, ලිංගිකත්වයක් නිරූපණය වෙනවා. මේක එකට ඉඳගෙන කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් එක වහලක් යටට එන්න ඕනේ. අපි අඹුසැමිය විදියට ඉන්න ඕනේ. මේකට ප්‍රයත්නයක් දරන්න ඕනේ කියන කාරණේ මේ තුල නැහැ. එතකොට එතන ඔබ බලන්න අද දවස ඇතුළත තුල මේ ආදරවන්තයින්ගේ දවස තුල විචක්ෂණශීලීව බලන්න විශාල ප්‍රමාණයක් ඒ අනුව ඔබට අවස්ථාව හම්බ වෙනවා මේ කතිකාවත් එක්ක. ඊළඟ එක තමයි companionate love. companionate love කියන්නේ සහචර ආදරය කියන එක. ඒ තුල තියෙන්නේ විශේෂයෙන්ම intimacy සහ commitment කියන එක. ඒක passion නෑ. ඒ කියන්නේ සමීප කුළුපවක සම්බන්ධයක් තියෙනවා. ඒ දෙන්න ලං වෙලා ඉන්න. ඒ වගේම ඒක ගෙනියන්න ඕනයි කියන කාරණේ තියෙනවා. හැබැයි සාරාගිකත්වය, ලිංගිකත්වය කියන එකට මේකට ගෑවෙන්නේ නැහැ. දෙදෙනා අර හරියට ඒක friendship love වගේමයි companionate love කියන එක. හැබැයි ඊට එහා ගිහිල්ලා මේ දෙන්න එකට ජීවත් වෙන්නත් පුළුවන්. දැන් අපි ගත්තා friendship love එකක් ඇතුළතදී දෙන්න එකට ජීවත් නොවෙන්න පුළුවන්. සමහර විට මේ දෙන්නා living together වගේ එහෙම නැත්නම් සාරාගිකත්වයෙන් තොරව එක වහලක් යට ඉන්න පුළුවන්. සමීපයි හරි. ඇත්තටම කියනවා මේ
කම්පැනියේට් ලව් එකක් තියෙන්න පුළුවන් කොහොමද දන්නවද? කලින් හොඳට කසාද මැදලා සාරාගිකත්වයේ මේ සියල්ල තියලා ක්‍රමක්‍රමයෙන් මහලුභාවයට පත් වෙනකොට මගේ පෞද්ගලික අත්දැකීම් මම දැකලා තියෙනවා. දැන් ඔය ස්වීඩන් වගේ තැන්වලදී මේ ඊටම වයසක අවුරුදු 80 විතර පිරිච්ච අය අත්තල් බැඳගෙන විශේෂයෙන්ම ඔය සෑන්ඩ්විච් වගේ දේවල් හදාගෙන එයාලා සිමෙට්‍රි එකට කනත්තට තමයි එන්නේ. කනත්ත හරි මල්ලතු වගේ ඇත්තටම ඒ කනත්තට ඇවිල්ලා එයාලා සිහි කරනවා ඊළඟට දෙදිනාම මේ කනත්තේ මිහිදන් වෙනවා කාලයක් තවත් අවුරුදු කීපයක් තුළ. ඉතින් එයාලා සිහි කරනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් සමයකට වගේ ඇවිල්ලා මේකට කියනවා කම්පැනියේට් ලව් එකක් කියලා. අර සාරාගික කොටස කෙරෙන්නේ නැහැ. නමුත් කලින් పూర్වෙන් මේවා තිබුණා හොඳින්. ඊළඟ එක තමයි සෙට්ුවස් ලව් කියන එක. ඒ කියන්නේ ප්‍රචණ්ඩ ආදරය. අතනම කුණාටුවක් වගේ මේකට හොඳ උදාහරණයක් ගන්න පුළුවන් අපිට ගත්තොත් මේක ඇතුළේ නම් ඇත්තම පැෂන් එක විතරමයි තියෙන්නේ. කිසිම කාරණයක් නැහැ. එතකොට කමිට්මන්ට් එකකුත් නැහැ, ඉන්ටිමසි එකකුත් නැහැ, දෙකම නැහැ. මේ ආදරයට කද්දිම උදාහරණයක් දෙන්නා මේ අපේ අනුලාභිසව වගේ කෙනෙක් ගත්තොත් ඒ වගේ කෙනෙක්. ඒ කියන්නේ හරියන දැක්කනම් අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරගත්තා. ඒ සිලෙක්ට් කරගත්ත කෙනත් එක්ක ලිංගිකව හැසිරුණා, සාරාගිකව හිටිය. ඇති කියලා හිතනකොට එයාලව වෙන කෙනෙක් අනිත් කෙනාව ගන්න ඕන කෙනාව ගන්න මෙයාව මරනවා. මේ වගේ අනුලාභිසවගේ ජීවිතය තුළ මම හිතන්නේ දන්න තරමට ඇත්තටම 20 ගණක් විතර කොහොම මිනිස්සුන් අරගත්ත. ඉතින් මේ කියන මේ අර ප්‍රචණ්ඩ කුණාටු ආදරේ හැබැයි කිසි කෙනෙකුට කරගන්න පුළුවන් නම් ලෝකේ හැමෝම ප්‍රාර්ථනා කරගන්න අතිශයින්ම අපහසු ඉතාම හොඳම ආදරේ තමයි කන්සියුමේට් ලව් කියන එක. මේ කියන්නේ පරිපූර්ණ ආදරයට. ඒකෙදි ඉන්ටිමසි, පැෂන්, කොමිට්මන්ට් කියන ත්‍රිත්වයම ක්‍රියාත්මක වෙනවා. එක සමාන පරිද්දෙන් සමීප කුළුපග සම්බන්ධතාවය තියෙන ඒත් එක්කම විශේෂයෙන්ම සාරාගිකත්වයේ ලිංගිකත්වයේ තියෙනවා. අවසාන වශයෙන් ඒ එකතුවෙන් පස්සේ අපි සදාකල් මේක මේ විදිහටම ගෙනියන්න එකට එක්ක වෙලා මැරෙන තුරා යනවායි කියන තත්ත්වයටපත් වෙනවා. හැබැයි එහෙම යනකොට පැෂන් එක හිඳුනොත් කම්පැනියේට් ලව් එකකට ගියාට කිසි ගැටලුවක් නැහැ. ඒ අය තමයි අපි දකින්නේ ඔය ෆොටෝස් එහෙම නැත්නම් ඔය Facebook වල එහෙම දාන්නේ. ඊටම මහලු වයසේ අය පවා ආදරයෙන් අත්වැල් බැඳගෙන ඉන්න අය. ඉතින් ආදරවන්තයින්ගේ දවස තුල ඔබ කොතනද දැන් අද ඉන්නේ කියන එක බලන්න මේ හතෙන් ආදර සම්බන්ධතා හතෙන් ප්‍රාර්ථනා කරන්න අවසාන වශයෙන් කන්සර්මේට් ලව් එකකට පාඩ පරිවර්තනය වෙන්න පුළුවන්ද කියන එක. ස්තුතියි. මම හිතනවා තරු මිස් මේකට එකතු කරાવી බොහෝ කාරණා. ඔව් ඉතින් හරිම අපූර්වට ආදරය ප්‍රේමය අතර වෙනස අපිට පැහැදිලි කරන ගමන්ම ඉතාමත් අපූර්ව ගීතයක් සමගින් මේ හොරව රසවත් කරන්න අපිත් එක්ක එකතු වුණේ පෙරදැන විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ උපදේශක සුචින්තන දසුන් සර්. ඉතින් ඒ වගේම තමයි ආදර සම්බන්ධයක් සාර්ථක කරගන්න ආකාරය රිලේෂන්ෂිප් ට්‍රැන්ගල් කියන න්‍යාය යොදා ගනිමින් ප්‍රදීප් සර් හරිම අපූර්වවට අපිට පැහැදිලි කිරීමක් කළා. ඉතින් අපි දන්නවා ආදරය කියන්නේ වයස් භේදයක් නැතුව අපි හැමෝම විඳින්න කැමති හරි අපූර්ව හැඟීමක්. හැබැයි සමහරුන්ට ආදරය කියන්නේ සුන්දර හැඟීමක් වෙනකොට තවත් සමහරුන්ට ආදරය කියන්නේ ටිකක් දුක්සහගත හැඟීමක් වෙන්න පුළුවන්. මේ ආදරය අපේ හිතවලට අපේ හැඟීම් වලට කරන බලපෑම නම් ලේසි පහසු නෑ. ඉතින් මම නැවතත් කැමතියි තරුණ මැඩම් මෙතේ යමු වෙන්න. මැඩම් ආදරය තුලින් මිනිසුන්ගේ චිත්ත වේගවලට කොයි ආකාරයේ බලපෑමක් සිද්ධ කරනවද කියන කාරණාව ගැනත් අපි කතා කරමු. ඔව් පියුමි. දැන් මෙහිමයි. අපි අතන ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය ගත්තොත් ඒ අවශ්‍යතා ධූරාවලියට අනුව අපිට තියෙන අවශ්‍යතා ට්‍රැන්ගල් එක ගොනු කරනවා. ඒකෙදී යටින් තියෙන කායික අවශ්‍යතා කෑම බීම ගෙවල් දොරවල් කියන ආරක්ෂණ කායික අවශ්‍යතා ආරක්ෂණ අවශ්‍යතා ඒ කියන්නේ ආරක්ෂාව කියන්නේ ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් බල්ලෝ බුදු රූප මේවා එහෙම අපිට ඕනේ ඒක කායික මානසික ආරක්ෂාව සඳහා ඕනේ. එතකොට එහෙම නැති වුණොත් අපිට හරි අමාරුයි. කායිකව මානසිකව අපිට ආරක්ෂාවක් නොදෙනුනොත් ඒක තමයි රට යන අය පවා ඔය බුදු පිළිම දාගෙන යන්නේ ෆැමිලි එකේ ෆොටෝස් දාගෙන යන්නේ මානසික ආරක්ෂාව සඳහා. ඒතර ආත්ම සම්මානයේ ආදරය.
ඒතර ආදරය ලැබීමේ අවශ්‍යතාවය අපේ ඇඟෙන් එන අවශ්‍යතාවයක්. අර බයෝලොජිකලි බේස් එකක් තියෙන එක ඇත්ත. නමුත් ඒක ප්‍රධාන අපිට ඕන අනිවාර්ය අපි ජීවත් වෙන්න ඕන මනෝවිද්‍යාත්මක සමාජ විද්‍යාව මේ හැම අතින්ම ඕන concept එකක් අවශ්‍යතාවයක්. එතකොට දැන් අපි මේ අවශ්‍යතාව පුරව ගන්න තමයි අපි ගොඩාක් try කරන්නේ. අපි පිරිමි අය ගොඩාක් අය අතරතුරෙන් ගැහැණු අය ගොඩාක් අය අතරතුරෙන් අපි කෙනෙක් තෝරගන්නේ අවශ්‍යතාවය ඉටු කරගන්න. දැන් අපි ඇත්තනකොත් අපි හිඩසක්. දැන් අපිට කැම බීම නැති වුණොත් මදි වුණොත් අපි ගිහලා හොයාගෙන කණ්ඩ බොණ්ඩ යනවා. හොයනවා. අපි රස්සාවක් කරනවා කණ්ඩ බොණ්ඩ සල්ලි ඕන නිසා. අපිට ආදරේ අඩු වුණොත් ආදරේ මදි වුණොත් ආදරේ නැති වුණොත් අපි හොයාගෙන යනවා. මේ අපි හිඩස තමයි මේ හොයන්නේ. අපි ඇඟේ තියෙන හිඩස. දැන් ඔබ පිරිමි ළමෙක් හරි ගැහැණු ළමෙක් හරි යාළු වෙන්නේ ඔබේ ওই හිඩස පුරව ගන්න. අපි යාළුනාට පස්සේ අපි වෙනස් වීම ගැන අපි කතා කරානේ. ඒතර අපි චිත්ත වේගිකව තෘප්තිමත් වුණොත් ඒ සම්බන්ධතාවය ඊටාම සාර්ථකව යනවා. හැබැයි චිත්ත වේගාත්මකව තෘප්තිමත් නොවුණොත් එතකොට සම්බන්ධතාවයේ තියෙන රුචිකත්වය අඩු වෙලා කැඩිලා යන්න පුළුවන්. එතකොට අර කියන හිඩස සම්පූර්ණ වෙලා නැහැ. අපි කෙනෙක්ව හොයා ගන්නවා. හැබැයි හිඩස සම්පූර්ණ වෙලා නැහැ. මුලදී හිඩස සම්පූර්ණව දැනෙන්න පුළුවන්. අපි ආදරෙන් කතා කරන හොයලා බලන ඔක්කොම. හැබැයි කාලයක් යනකොට ආය අර හිඩස එනවා. හිඩස එනවා. එතකොට අපි මේ හිඩස දිගින් දිගටම හිස් බව තියෙන්න මම කියන එක අවශ්‍යතාව කියලා. හිස් බව තියෙන්න අපි එක මානසික ආතතියටපත් වෙනවා. නැත්තම් අපි ඒ සම්බන්ධතාවයෙන් මිදිලා වෙනස් සම්බන්ධතාවයකට යනවා. නැත්නම් ඒ සම්බන්ධතාවයෙන් අයින් වෙලා කාලයක් ගත වෙලා පස්සේ ඊට පස්සේ එකක් කරනවා. නැත්තම් සමහරක් අය ඉන්නෝ නෑ මං ආයෙ කවදාකවත් ජීවිතේටවත් කසාද බඳින්නේ නෑ ආදරේ කරන්නේ නැහැ කියන තැනට එනවා. එතකොට මේකදී අපි ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න ඕනේ චිත්ත වේගාත්මකව සම්පූර්ණ වෙන්න ඕනේ. අර මුලදී තිබිච්ච චිත්ත වේගාත්මක සමීප බව අපි හැම විටම දිගටම පවත්වාගෙන යනවා නම් ඒක සාර්ථකයි. එතකොට අර කිව්වාගේ අනියම් සම්බන්ධතාව මේ ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටීම හෝ ඒ තත්ත්වයකට එන්නේ නැහැ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ දැන් අපි දන්නවා ප්‍රේම සම්බන්ධතාවයක් ප්‍රේම සම්බන්ධතාව 90%ක්ම පටන් ගන්න පිරිමි ළමයි. හැබැයි 80%ක්ම ඉවර කරන්නේ ගැහැණු ළමයි. එතකොට මේකේ ගැටලුවේ පුද්ගලයාගේ ගැටලුවට වඩා තියෙන්නේ චිත්ත වේගාත්මකව තෘප්තිමත් නොවීම කියන කාරණේ. දැන් මම කතා කරු දැන් අපි ආදරය කරාට පස්සේ අපේ කම්ෆර්ටබල් සෝන් එක කියලා තියෙනවා අපිට පහසු කලාපය. මේ පහසු කලාපෙට අපි ආදරය කරන කෙනාව ටික දාගන්න. ඊට පස්සේ අපි දිගටම යාත් එක කතා කරනවා හැමදේම කියනවා සමහරලාට එකට টয়ලට් යනවා අපි දැන් විවරණ අපි දන්න අපි සමහරකට එකට টয়ලට් යනවා ඒක කිසිම වෙනස්කමක් නැහැ හැම පැත්තෙම සමීපයි කම්ෆර්ටබල් සෝන් එක කියලා කියන්නේ හැබැයි අපි සමහරක් අපි ආදර සම්බන්ධතාව දකිනවා කාලයක් යනකොට මේ කම්ෆර්ටබල් සෝන් එක නැතු යනවා කියන්නේ ගැහණු කෙනාට කතා කරන්න අමාරුයි කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ sannivedanaya දුර්වල වෙනවා ඒතර පිරිමි කෙනාට නිදහස අඩුයි ප්‍රේම සම්බන්ධතාවය තුළ ඒතකොට කම්ෆර්ටබල් සෝන් එකකින් ඈත් වෙනවා ඈත් වෙන්න මේ සම්බන්ධතාව බිඳී යාමේ ප්‍රවණතාවෙත් වැඩි වෙනවා එහෙනම් අපි හැම විටම අර දැන් සමහරක් අපි දන්න යාළුවෝ පවා ඉන්න මේ කම්ෆර්ටබල් සෝන් එක ඇතුලේ එතකොට අපි කියනවා මුලදී අපි මේ කම්ෆර්ටබල් සෝන් එකේ හිටපු අපේ පෙම්වතා හෝ පෙම්වතිය දිගටම රඳවා තබා ගැනීම දෙදෙනාගේම යුතුයකම. ඒ යුතුයකම අඩු වෙනකොට හෝ ඒ වගකීම නැති වෙනකොට තමයි ඔය කිව්වාගේ සම්බන්ධතාවයේ ගැටලු මතින් විශේෂයෙන්ම කමියුනිකේෂන් කියන ගැටලුව තමයි එනතර චිත්ත වේගාත්මක අපිට ඕනේ. අපි කවුරු කොහොම කිව්වත් ගැහැණුයි පිරිමි සමානයි කියලා ඔය දේශපාලන අර්ථ වලින් කිව්වට සමානයි කියලා ඇත්තටම ජීව විද්‍යාත්මකව මානව විද්‍යාත්මකව මනෝවිද්‍යාත්මකව ඒ දෙකවල අතිශය වෙනස්. එතකොට ගැහැණුන්ට තියෙන චිත්ත වේගාත්මක අවශ්‍යතාව වෙනයි පිරිමැට තියෙන චිත්ත වේගාත්මක අවශ්‍යතාව වෙනයි. එතකොට මේ දෙගොල්ලක් මේ අවශ්‍යතාව තේරුම් ගැනීම තමයි සාර්ථක සම්බන්ධතාවයට හේතුව වෙන්නේ. සහාර කිව්වගේ කම්ෆර්ටබල් සෝන් එක දිගටම තියෙන්න ඕනේ. එම කම්ෆර්ටබල් සෝන් එක නැති වුණොත් තමයි අපි මේකෙන් ගිලිහිලා යන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අනිත් කෙනාව චිත්ත වේගාත්මකව තෘප්තිමත් නැත්තම් මේ සම්බන්ධතාවයේ තුල ගැටලු මතුවෙනවා නම් අනිත් කෙනාට 100% අවසරයේ තියෙනවා මේ සම්බන්ධතාවයෙන් අයින් වෙන්න. ඒක
නෑ ඒක අසාධාරණයි නේ මේ ඒක හරියන්නේ නෑ නේ වාට වෙන කෙනෙක් නේ මුකුත් නෙමේ අපි තේරුම් ගන්න ඕනේ සම්බන්ධතාවයක් බිඳ වැටෙන්නේ චිත්ත වේගාත්මකව අපි තෘප්තිමත් නොවුනොත් අර කියපු කම්ෆර්ටබල් සෝන් එකෙන් ඒ පුද්ගල පිරිමියා හෝ ගැහණිය ඈත් වීම තමයි ඊට පස්සේ කියන්නේ නෑ ගොඩක් කතා කරන්නේ නෑ තමන්ගේ මූලික අවශ්‍යතා ගැන කතා කරන්නේ නෑ හැඟීම් ගැන කතා කරන්නේ අපි දන්නවනේ යුගලක් තුල තියෙන්න ඕනේ තුනක් තියෙනවා මනෝවිද්‍යාත්මක අර හැඟීම් වලින් සමීපව තියෙන්න ඕනේ කායිකව සමීප බව තියෙන්න ඕනේ ක්‍රියාකාරීත්වය. ඒතර මේ තුනම නැති වුණොත් අර වගේ කාලයක් යනකොට කම්ෆර්ටබල් සෝන් එකෙන් ඈත් වෙලා සමහර වෙලාවට වෙනත් අය කම්ෆර්ටබල් සෝන් එකට එන්න පුළුවන්. ඒකිතර කිව්වා වගේ සම්බන්ධතාවයේ බිඳිලා යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේක සම්බන්ධ ආදර පටන් ගැනීම බිඳ වැටීම මේවා හරිම සාමාන්‍ය කාරණා අපේ අවශ්‍යතාවය සඳහා අපි ඉටු කර ගන්නවා. ඒ අවශ්‍යතාවය නිසිලෙස ඉටු නොවුනොත් අපි ඒකෙන් එළියට යනවා. සහ එහෙම එළියට යන්න අනිත් කෙනාට 100% ඒ කියන්නේ 100%ක් එයාට එහෙම මිදලා යන්න පුළුවන්. අපි ඒකට ගරු කරන්න ඕනේ. ඉතින් ආදරයයි චිත්ත වේග අතර ඇතිවෙන සම්බන්ධතාවය ඉතාමත් ලස්සනට මැඩම් පැහැදිලි කරා. ඉතින් ඒ වගේම මේ ආදරය ගැන කතා කරද්දී බොහෝ දෙනාට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ආදරය තුළින් ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් දැනෙන්නට පුළුවන් හැඟීමක් තමයි මේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. නමුත් සමහර අවස්ථාවලදී මේ ඊර්ෂ්‍යාව කියන හැඟීම අපේ සම්බන්ධතාවවලට විවිධාකාරයේ බලපෑම් එල්ල කරනවා. ඉතින් ඒ ගැන කතා කරන්නට මම කැමතියි ප්‍රදීප් සර්ට යොමු වෙනට. සර් කොමිස් ඇත්තටම ආදරේ අනිත් පැත්ත එහෙම නැත්නම් අපි හැම වෙලෙම කතා කරනකොට කියන ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි කියලා හැම වෙලෙම මේ කෙනෙක්ගේ බිඳුනුදා පූජාව ප්‍රේමය ඔහුගේ ආගම වෛරයයි. සාමාන්‍යයෙන් ගත්තොත් ඇත්තටම අර මුලින්ම මම පටන් ගන්නකොට කතා කරපු ජීව විද්‍යාත්මක කාරණා 6 දිහාම බලන්න. මේ ටික මිනිස්සෙක්ට කාණ්ඩු වෙනවා කියලා කියන්නේ එහෙම නැත්නම් ස්නායු සම්ප්‍රේක්ෂණ විදියට එනවයි කියලා කියන්නෙම ලොකු එනර්ජි එකක්නේ. ඔය අපි කතා කරපු නියුරෝ ට්‍රාන්ස්මිටර් 6ම මිනිහෙක්ගේ උත්තේජන පැත්තේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔය 6 නැති වුණා කියලා කියන්නේ. ඔය 6 සැකයටපත් වුණා කියලා කියන්නේ. ඔය කාරණත් එක්ක ඒ ස්නායු නිකතුව ඇන හිටියා කියලා කියන්නෙම ඒකේ කවුන්ටර් පාර්ට් එක එහෙම නැත්නම් ඒකේ ඔපොසිට් සයිඩ් එක පටන් ගන්නවා. ඒ කියන්නේ වෛරය එහෙම නැත්නම් අවපීඩනය විෂාදය කියන தත්ත්වයටපත් වෙනවා. ඒකයි ආදර සම්බන්ධයක් වැටිච්ච කෙනෙක් සුසුම් හෙලන්නේ, දුක් වෙන්නේ, කනගාටු වෙන්නේ, වෛර කරන්නේ, පලිගන්න චේතනාව ඇති කරගන්නේ. ඉතින් ඕක අපි ගත්තොත් එහෙම සංදේශකාවේ ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් එහෙම හරි ලස්සනට විස්තර කරනවා. සැලලිහිණි සංදේශ කතුවරයා රාහුල ආමතුරු කියනවා මෙහෙම. එක කවියක කියනවා ලෙලව වනදනන් ලේබීමෙන් නොමද රතුව ගියේදෝ සැකසත කරන ලද මතුව උදා සිරසින් පෙනෙන එම සඳ බලව සඳ වෙලෙන් රතු සුකුන් සඳ. ඒ කියන්නේ කාව්‍ය සාහිත්‍ය කාව්‍ය එහෙම නැත්නම් මේ සංදේශ කාව්‍ය අතීත කාව්‍යයන් තුල කවියෝ කවි සමය තුල ආදරේ විරහව එහෙම නැත්නම් බිඳ වැටීම බ්‍රේක් ඩවුන් එකක් දැක්ක විදිහ තමයි මේ තියෙන්නේ. එයාලා විශ්වාස කළා විශේෂයෙන්ම පෙම්වතුන්ගේ විරහවී පෙම්වතුන්ගේ අමුසැමියන්ගේ පෙම්වතුන්ගේ ලේ උරා බොනවා කියලා යම් යම් වස්තුන් ඒවට තමයි කිව්වේ සඳ රතු වෙලා පේන සඳ ලේ උරා බීමෙන් පෙම්වතුන්ගේ ලේ උරා බීමෙන් රතු වෙලා පේන සඳ. ඒ වගේමයි ලියගොමු සහ මල්ගොමු පෙර සතුට විනෝදය ගැන දීපු සෑම තැනම දුකටපත් වෙනවා දුකේ කලකිරීම පැත්තට හැරෙනවා. ඒ අනුව ලියගොමු මල්ගොමුත් ලේ උරා බොනවා. අනික එක තමයි සඳ පහන් රාත්‍රින් කෝල් නාදය. කෝල් නාදය වසන්තයත් එක්ක ගැට ගැහිලා තියෙන දේවල්. ඒකේ අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම වේලිලා කර්කශක වෙලා යනවා. ඇත්තටම කෙනෙක්ට මේ පැතොලොජිකල් ජෙලසි නැත්නම් කොමොබිඩ් ජෙලසි කියන කාරණය විශේෂයෙන්ම රෝගී ඊර්ෂ්‍යාව කියන කාරණේ මානසික රෝගයක් විදිහට විශ්ලේෂණය කරලා නැහැ. නමුත් මෙහි හට ගැනීමට මුල් වෙන්නේ විස බීජය බවට පත් වෙන්නේ සැකය. මේ සැකයත් එක්ක දිගින් දිගට උද්දීපනය වෙන මේ தත්ත්වය
ක්‍රමයෙන් සැකය ඔඩු දුවලා දලු දාලා අවසානයේක ජෙලස් එකක් තමන්ගේ තම සමීප සහකාරියට සහකරුට කරන ද්‍රෝහිකමක් ලෙස අර්ථ දැක්වෙන්න ගන්නවා. මේ ගැන කතා කරනට වැඩිය සුන්දර ගීතයකට යන්න පුළුවන් නම් මම හිතනවා හොඳයි කියලා. මම හිතනවා තව ටිකක් වෙලාව ඇති කියලා. අපි දසුන් මහත්තයාට යොමු වෙමු. මම දන්න තරමට රත්නායක සූරින්ගේ මේ ගීතය අති සුන්දරයි. මේ කාරණේදී දසුන් පොඩ්ඩක් මයික් එකට කිට්ටු වෙලා සින්දුව කිව්වොත් මම ආසයි. ඒක මේ ටිකක් ඇහෙනවා මදි වෙනව නැත්තම් දසුන් මේක විශ්ලේෂණය කරාවේ ඇත්තටම පැතොලොජිකල් ජෙලසි කියන්නේ මොකක්ද කියන ඒක රෝගී තත්ත්වයක් නෙමෙයි. මත කරගන්න පුළුවන්. ඇත්තටම. නමුත් ඉතින් මේක සමාජය තුළ ඔබ දකිනවා අවසන් මේ වර්තමාන සමාජය තුළ නම් පිහියනුම් වලින් එහෙම නැත්නම් 7-8 තැනකට පිහියෙන් යනින ඇසිඩ් ගහන මේ වගේ මෙච්චර සුන්දර සංකල්පයක් අවසන් වෙන්නේ ඒ විදිහට නම් ඒකට හේතුව තමයි සැකයේ විස බීජය. මේ අහක් කරන්න ඕනේ ආදරය කියන කාරණේ. අපි බලමු ඒක හොඳින් උද්දීපනය කරන ගීතයකට යමු. දසුන් මහත්තයා ඔබතුමාට අවස්ථාව. පැතොලොජිකල් එක මේක තනියම රෝගයක් විදිහට පැරනොයිඩ් පර්සනැලිටි ඩිසෝඩර් එක් සිම්ප්ටම් එකක් විදිහට එක් රෝග ලක්ෂණයක් විදිහට ගන්නවා. දැන් පැරනොයිඩ් පර්සනැලිටි ඩිසෝඩර් පැරනොයා කියලා කියන්නේම සැකය කියන එක. එතකොට මේ පෞරුෂාක්‍රමතාව කියන්නේ සැකය සම්බන්ධව තියෙන පෞරුෂාක්‍රමතාවක්. ඒ කියන්නේ එවැනි පුද්ගලයන් නිතරම තමන්ගේ පිරිඳප නැත්තම් පෙම්වතිය පෙම්වතාව ස්වාමි පුරුෂයාව සැක කරනවා. ඒ විතරක් නෙමෙයි අසල්වැසියන්ව සැක කරනවා. එතනින් එහාට ගිහිල්ලා එයාලා හිතනවා නිතරම මේ අය මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. ඒත් එක්කම එයා ඊට විරුද්ධව ඇටැක් කරනවා. ඒකට against වැඩ කරනවා. ඇටැක් මේ වගේ දේවල් කරනවා. එතකොට මෙන්න මේ වගේ තියෙන personality disorder එකක් තියෙනවා. පෞරුෂාක්‍රමතාවක්. ඒකේ එක ලක්ෂණයක් තමයි මේ ව්‍යාධි ඊර්ෂ්‍යාව කියන එක. ව්‍යාධි ඊර්ෂ්‍යාව කියන එක හැබැයි පෞරුෂාක්‍රමතාව කියන එක සම්පූර්ණයෙන් නැතුව පුද්ගලයෙක්ගේ සිම්ප්ටම් එකක් විදිහට තියෙන්නත් පුළුවන්. අපි මේ ගීතයත් එක්ක කතා කරගෙන යමු. හැබැයි මේක මෙතෙන්දි කියන්නේ අර පෙම්වතිය දාලා ගියාට පස්සේ ඒ තරහට කරන විරුද්ධව කරන එකක් නෙමෙයි. පෙම්වතිය තමන් ළඟ පෙම්වතිය හෝ පෙම්වතා තමන් ළඟ තියාගන්න ගමන්ම ඇති වෙන තත්වයක් තමයි මේක. මේක වික්ටර් රත්නායකයන් ගායනා කරන ගීතයක්. අද නම් පළවෙනිවට අහන්නේ ගොඩක් තරුණ දරුවෝ ඉන්න හින්දා අද නම් අහන්නේ මේක අද ගීතය ඇහුවට පස්සේ YouTube එකකින් නැවත ගීතය අහලා බලන්න. සංගවා කනු මැන ඔබිරුව සුඳුරියේ අනෙකෙකුනෙත් නොබේ මුව මත කැටෙතැයි මාහත බියවී සැලී එතන කියනවා මේ පුද්ගලයා මේ අපි පිරිමි පුද්ගලයෙක් විදිහට ගමු. සංගවා කනු මැන ඔබිරුව සුඳුරියේ සුඳුරියේ ඔබේ රූපේ හංග ගන්න. මෙයා කියනවා එයාගේ රූපේ හංග ගන්න කියලා. අනෙකෙකුනෙක් ඔබේ මුව මත ගැටෙතැයි ඔයාගේ මුණ වෙන කෙනෙක් දකීවි කියලා. වෙන කෙනෙක් ඔයාගේ මුණ දකීවි කියලා මාහද බියවි. මගේ හද බය වෙලා සැලී සැලියයි. හදවත බයෙන් සලිත වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ සොඳුරියව තමන්ගේ පෙම්වතියගේ මුණ වෙන කෙනෙක් දකී කියලා ඊටමත් බයෙන් සලිත වෙනවා කියලා මෙයා කියනවා. ඒක හිතන්නේ ඒක සාමාන්‍ය බයක්ද බයෙන් සලිත වෙනවා කියන එක. මොන වගේ තත්ත්වයක්ද කියලා. බලන්න ඊළඟට යා කියන කතාව. මහවන පියසෙක අඳුරු ගුහාවෙක යම් දිනයක උත් සංගවා තපෙමි. දැන් කියනවා මහ වන පියසෙක අඳුරු ගුහාවක යම් දිනයක ඔබ සංගවා තපෙමි. මම කවදා හරි දවසක ඔයාව මහා ඝන වනාන්තරයක අඳුරු ගල් ගුහාවක හංගලා තියෙනවා. සංගවා තපෙමි. හිතන්න මොන වගේ තත්ත්වයක්ද මෙයාගේ මානසිකත්වය කියලා. ඒකට හේතුව තමයි හිරු රැස් විඳ කුතු ඔබෙරුව දුටු සඳ ඉරිසියාවෙන් ඔතවේ මාහද. ඒකට හේතුව මෙයාව මේ මහා ඝන වනාන්තරයක ගල් ගුහාවක හංගන්න තරම් යාට හිතෙන්න හේතුව තමයි
හිරු රැස් බින්දක් වගේ මුණ දැක්වත් ඔයාගේ මුණ හිරු රැස් බින්දක් දැක්කත් ඉරිසියාවෙන් නොදවේ මාහත. අර කලින් මේ සාකච්ඡාව තුළ කිව්වා වගේ ප්‍රේමයේදී ඊර්ෂ්‍යාව කියන එක තියෙන්න පුළුවන්. ඒක බොහොම සාමාන්‍ය ඊර්ෂ්‍යාව. හැබැයි මෙතන හිතන්න තමන්ගේ පෙම්වතියව මහා ඝන වනාන්තරයක ගල් ගුහාවක හංගලා තියන්න තරමට ඊර්ෂ්‍යාවක් කියන්නේ ඒක කිසිසේත්ම සාමාන්‍ය ඊර්ෂ්‍යාවක් නෙමෙයි. අපි ඔකට තමයි කියන්නේ පැથොලොජිකල් ජෙලසි. ව්‍යාධි ඊර්ෂ්‍යාව කියන එක. හරි බලන්න මෙයාලා මේක හරිම ලස්සනට සාධාරණීකරණයක් කරනවා. මේ වගේ පෙම්වතියක් ඉන්නවා නම් එයාලා ඒක හරිම ලස්සනට සාධාරණීකරණයක් කරනවා. මෙන්න මේ වගේ. සුමිසඳ පත ලෙස රුසිරු නොවේ නම් දහසක් නෙතුන් ඔබ දුටුවද කම් නැත. මෙයා කියනවා ඔයා සුමි සඳවත ලෙස රුසිරු නොවේ නම් ඔයා සෞම්‍ය සඳ වගේ ලස්සන නැත්තම් දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත. ඔයාව 1000ක් දෙනා දැක්කත් කමක් නැහැ. ඔයා මේ සෞම්‍ය සඳ වගේ ලස්සන නැත්තම්. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඔයා සෞම්‍ය සඳ වගේ ලස්සනයි. ඒ නිසා මෙයා කියනවා එනමුතු ඊයේ මට පෙන්නූ රුව තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත. ඒ නිසා ඔයා සෞම්‍ය වගේ සඳ වගේ ලස්සන හින්දා මේ මට පෙන්නපු රූපය ආපහු වෙන කිසිම ඇස් දෙකකට හිමිවිය යුතු නැත. මේ විදිහට තමයි ඔය පැથොලොජිකල් ජෙලසි කියන කාරණාව වර්ධනය වෙන විදිහ ගැන නැත්නම් පැથොලොජිකල් ජෙලසි වල ස්වභාවය බොහොම ලස්සනට මේ ගීතයෙන් විස්තර කරනවා. මේ වගේ සමහර විට ප්‍රේමයේ මුල් කාලයේදී පෙම්වතියක් මේ වගේ පෙම්වතෙක් ඉන්නවට කැමති වෙන්න පුළුවන්. එයාට හිතෙන්න පුළුවන් මං ගැන හොයනවා, මං ගැන හරි කෙයා කරනවා, මෙයා මට ගොඩක් ආදරෙයි. හැබැයි ඒක සාමාන්‍ය ඊර්ෂ්‍යාව නම් ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මේ පුද්ගලයාට පැથොලොජිකල් ජෙලසි කියන තත්ත්වෙ තිබ්බොත් එහෙම ඒ පෙම්වතිය ඊටමත් අසීරු තත්ත්වයන් වල ජීවිතේ මුහුණ දෙන්න වෙනවා වෙන්න පුළුවන්. ඒක පෙම්වතිය විතරක් නෙමෙයි වැනි පෙම්වතියක් පෙම්වතෙකුට හිටියොත් ඒ තත්ත්වෙ ඒකත් එලෙසමයි. හැබැයි පැથොලොජිකල් ජෙලසි කියන කාරණේ වැඩිපුර එන්නේ පිරිමි පාර්ශවයෙන් පැත්තේ. කොහොමද? ඉතින් මේ සාකච්ඡාවේ අවසානයේට යොමු වෙන්නට මත්තෙන් මම කැමතියි නැවත වතාවක් අපේ තරු මැඩම් වෙත යොමු වෙන්න. ඉතින් මැඩම් අපි දකිනවා සමහර ආදර සම්බන්ධතා කාලයක් තිස්සේ පවත්වාගෙන යනකොට දෙදෙනා අතර තියෙන ආදරය අඩු වෙලා යනවා වගේ දෙයක්. ඒ වගේම සමහර වෙලාවට දෙදෙනාට දෙන්න එපා වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි? ඒ වගේම තමයි ආදර සම්බන්ධතා අවසානයේදී සියදිවි හානි කර ගැනීම වලින් කෙලවර වෙච්ච අවස්ථාත් අපිට සෑහෙන්න අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන්ට යොමු වෙන්න හේතු මොනවද? ඒ වගේම ආදර සම්බන්ධයක් තුළ ඇතිවන ගැටලු निराකරණය කරගන්නේ කොහොමද කියන කාරණා ගැනත් අපි සාකච්ඡා කරන ගමන්ම අපේ සාකච්ඡාව අවසන් කරන්නට පෙළඹෙමු. Bashini, Yumi, thank you. සම්බන්ධතාවයේ ගැටලු සහ ඒ සම්බන්ධතාවයේ සිවිදි විනාශා ගැනීම වෛර බවට පත්වීම නොයෙකුත් ආකාරස කිව්වාගේ ඒකේ අනිත් පැත්ත ආදරේ වෛරය අනිත් පැත්ත. ඒතකොට දැන් ආදරේ කියන්නේ මැබ්බැහියක්නේ. අපි පිළිගන්න ආදරේ කියන්නේ මැබ්බැහිය. අපි කාලයක් තිස්සේ කතා කරනවා, රැයට නිදියද්දි කතා කරනවා, කන බොනේවා අහනවා, යනවා, හොයනවා. පුදුම විදිහට දවසේ ක්‍රියාකාරීත්වය වැඩි කොටසක් අපේ අනිත් පාර්ශ්වයට දීලා තියෙනවා. ඒකට මේක කාලය දිගටම කරගෙන එනකොට ඒක ඇබ්බැහියක් බවට පත් වෙනවා. ඒක නැතුවම බැරි වෙනවා. දැන් සම්බන්ධතාවයේ බිඳෙනවනේ. එක්කෝ විශ්වාසයේ ප්‍රශ්නයක් අර කම්ෆර්ටබල් සූන් එකේ තවදුරටත් ඒ පුද්ගලයා නැතිවීම වෙන්න පුළුවන්. එතකොට නීරස වෙන්න පුළුවන් සම්බන්ධතාවය. ඔය වගේ එක හේතු නිසා සම්බන්ධතාවය බිඳලා යන්න පුළුවන්. ඒක බිඳලා ගියාට පස්සේ සමහර කියන්නේ අපි ඒක සාමාන්‍ය කෙනෙක් විශාල කම්පනයක්. අර ඇබ්බැහිවීම එකපාර නවත්තන්න බැර කිව්වගේ කුඩු ගැහුවා වගේ. අර සික් එක අපි කියන්නේ ෆෝන් එකක් ගත්තම විශාල සික් එකක් එනවා. විශාල අමාරුකමක් එනවා. නිින්ද යන්නේ නැහැ, කල්පනා කරනවා, නොසන්සුන් එහෙට මෙහෙට යනවා, පොඩි දෙයකට තරහ යනවා, ගෙදර අයව පෙන්නන්න බෑ. දිගට අරහට කෝල්ස් ගන්නවා, SMS යවනවා, යාළුවන්ට කියනවා. විශාල අර චර්යාවන් ගොඩක් අපිට දකින්න පුළුවන් අර සම්බන්ධතාවය බිඳුනට පස්සේ. හැබැයි බොහෝ දෙනෙක්
බොහෝ දෙනෙක් සම්බන්ධතා ඒ කාලයක් යනකොට ඒ විරහවට යලා හුරු වෙනවා. සහ අර අපි කියන විරහව කියන්නේ එක්තරා අතර රසයක්. විරහ තුලින් අපිට එන්නේ දුක. හැබැයි දුකත් රසය නවනලු රස වලින් එකක් නේ. ඒතර දුකත් රසයක්. ඒතර විරහව නිසා තමයි ගොඩාක් කවි නිර්මාණ සිනමාවන් මේ ගොඩාක් බිහි වෙලා තියෙන ආදරයට වඩා විරහව තුලින්. විරහව කියන කාරණේ. එතකොට හැබැයි එක කොටසකට අර කොයි කම්පණය දරා ගන්න බැරි අවස්ථාවන් එනවා. ඒතර සමහරක් අය කිව්වාගේ උපදේශනයට යොමු වෙනවා. සමහරක් අය දිගින් දිගටම අඬනවා, වැළපෙනවා, නිින්ද යන්නේ නැහැ හැම වෙන්න පුළුවන්. ඒතර සමහරක් අය FB එකේ පෝස්ට් දානවා, දිගටම තමන්ගේ දුක කියනවා. ඒතර අපි සමහර වෙලාවට කියනවා මේ Facebook වල දාන්න එපා, අඬන්න එපා, ඇඬියාවනේ මෙහෙම කියලා අපි කියනවා. හැබැයි ඒක වැරදි. මනෝවිද්‍යාත්මක හොඳයි. එයාගේ එළියට පිටවීමක් අපි කියනවා කැතාසිස් කියලා. මනෝවිද්‍යාව ඒක අපි කියනවා තමන්ගේ හැඟීම් එළියට යන්න ඕනේ. අර ගොඩ ගැහිලා ඇයි මට මෙහෙම උනේ? ඇයි මාව දාලා ගියේ? ඇයි මෙහෙම කරන්නේ? ඒතර තරහක් එනවා. ඒතර එහෙම නැතිනම් සමහරක් අය කිව්වා වගේ ඒ තරහ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා සිවිදි විනාශා ගැනීම කියලා කියන්නේ අනිත් කෙනා දාලා ගිය කෙනා ගැන තියෙන තරහව වෛරය නිසා ඒ වෛරය තමා දෙසට නැඹුරු කරගන්න එක තමයි අවසානයේ සිවිදි විනාශා ගැනීම කියලා කියන අර නිකන් පරිගන්නවා කියන කාරණය කියන එක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා. ඉතින් සමහරක සිවිදි විනාශා ගන්න හැබැයි කලාතුරකින් තමයි එහෙම බහුතරයක් අර කිව්වාගේ විරහවට හුරු වෙනවා. විරහවල තමන්ගේ ජීවිතේ දිනදා කාර්යයන් කරගෙන යනවා. හැබැයි සමහරක් අය වගේ ඉතාම මානසික වශයෙන් කම්පණයටපත් වෙන්න පුළුවන්. අර කිව්වාගේ සෝෂල් මාධ්‍ය තුල එකිනෙකාට වාක් ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. හැබැයි තර අපි කියනවා වගේ අර ඒවා ගැටලුවක් නෑ. ඒක අවමහානියක් වෙන ඒවා. හැබැයි අනිත් කෙනාට අපහාස නොවන විදිහට තමන්ගේ දුක පෝස්ට් ඒවා ෂෙයා කරාට කිසිම ගැටලුවක් නෑ. අපි ඒකට එපා ඒක කරන්න එපා කියලා කියන්න හොඳ නෑ. ඒකෙදි වෙන්නේ අපි අර කිව්ව කැතාසිස් අර විසං ඇතුළට ගියාම අපි වමනේ කරලා විස එළියට ගන්නවා වගේ මනස හිර වෙලා තියෙන පීඩනයට අදාළ පෝස්ට් එහෙම දකින්නකොට ඒක අපි ෂෙයා කරනවා. ෂෙයා කිරීම තුලින් අනිත් කෙනා මේක දකි නැත්තම් ආව තේරුම් ගන්න කියලා රිලැක්ස් වීමක් වෙනවා. ඒවල් ගැටලුව නෙවෙයි හරි අහිංසක ක්‍රියාවන් එක විරහවට හුරු වීමක් කියලා කියනවා. හැබැයි අර මම කියන්නේ බොහෝ දෙනෙක් වගකීම් සහගත ආදරයක් කරනවා, වගකීම් සහගත ලිංගික ක්‍රියාවන් වල යෙදෙනවා. ඒක එයාලා වග කියන. කියන්නේ මේක මගේ අතින් වෙච්ච වරදක්, එක්කෝ මම හරියට ආදරය කරේ නැහැ. බොහෝ දෙනෙක් වගකීම් සහගත ලෙස හැසිරෙනවා. කියන්නේ තමන්ගේ හැසිරීම ක්‍රියාව පිළිබඳ වගකීම ගන්න. හැබැයි සමහරක් අය තමයි නෑ ඒක මගේ වරදක්. ඒ කියන්නේ අර අපි කියනවා සමහර ප්‍රජානන වැරදි වෙනවා. කොග්නිටිව් එකේ අපේ ප්‍රජානන විකෘති දැන් සුසයිඩ් කරගන්න ගොඩාක් අයගේ බලද්දී යාගේ ප්‍රජානන විකෘතිතා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ යාලා හිතනවා නෑ ඒක වැරදි. ඒක අසාධාරණයි. ඇයි මටම මේ Tamanට සුවන් චෝදනා කරගන්න. ඇයි මෙහෙම මට වෙන්නේ? එක්කෝ හොඳ පාඩමක් උගන්වනවා. අර වගේ ප්‍රජානන විකෘතිතා කොග්නිටිව් එරර්ස් ඇතිවීම තුලින් සිවිදි නසා ගැනීම වලට පෙළඹෙන. ඉතින් එහෙම නැතුව අතිබහුතරයක් දෙන අර කිව්වා වගේ තමන්ගේ ගෝල්ස් වලට යන්න පුළුවන්. දැන් විරහව ආවම සම්බන්ධතාවය බිඳුනම අපි තේරුම් ගන්න ඕන අනිත් කෙනාට ඒකේ වගකීම තියෙනවා. එයාට ඒක චිත්ත වේගීවම තෘප්තිමත් නැත්තම් සම්බන්ධතාවයේ තුල එයාට තියෙනව අවසර එළියට යන්න තව කෙනෙක් හොයාගෙන යන 100% පූර්ණ අයිතිය තියෙනවා. අපි ඒකට ගරු කරන්න ඕනේ. සහ අපි අපේ ජීවිතේ ඉදිරියට ගෙන යන්න අපේ ගෝල්ස් වලට යන්න ඕනේ. Tamanට දරා ගන්න බැරි නම් නිින්ද යාම සමග දිනදා චර්යාව වෙනස් නම් කායික හැසිරීම වෙනස් නම් අපිට පුළුවන් උපදේශනයට යොමු වෙන්න. හැබැයි මම ගොඩාක් වෙලාවට දකින්න අපි ගාවට ගොඩක් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එහෙම එනවා. එයාලා මේ චූටි අවස්ථාවේ පවා අපිත් එක්ක කතා කරලා රිලැක්ස් වෙලා එනවා. එතකොට අර අපි කිව්වා වගේ තව කෙනෙක් එක්ක කතා කරන එක අපි රිලැක්ස් වෙනවා. අර හැම එකෙදීම වෙන්නේ කැතාසිස් කියන එක. අපේ එළියට පිටවීම. ඒතර පීඩන එළියට පිටවෙන්න පීඩන අවස්ථාව ක්‍රමානුකූලව පහළ ගිහිලා ඒක සාමාන්‍ය සිද්ධියක් බවට කාලයක් යද්දී හුරු වෙනවා. අර කිව්වගේ ඇබ්බැහිය එක දිගට නොකර ඉන්නකොට නැති වෙනකොට මුලදී අමාරු වුණාට කාලයක් යනකොට ඒකට හුරු වෙනවා. අපි ඒකට සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. එතකොට අපි ගෝල්ස් වලට අපේ අරමුණු වලට යනවා. අපි අපේ දුක ප්‍රකාශ කරනවා. මේ ක්‍රමවලින් අපේ ශරීරය තුලම තියෙනවා මානසික ප්‍රතිශක්තිකරණයක්. අපිට ප්‍රශ්න වලට අභියෝග වලට මුහුණ දීමේ ශක්තියක් අපි ගාවම තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට දැන් නෑ මගේ සම්පූර්ණ මුළු
ජීවිතේම එපා වෙලා නාස්ති වුණා අය මට මෙහෙම වුණේ කියලා අර කිව්වාගේ දිගින් දිගටම විෂාද තත්ත්වයන් වගේ හට ගන්නවා නම් පුළුවන් උපදේශකවරයෙක්ට යොමු වෙන්න. ඒක අර ඖෂධම අවශ්‍ය වෙන්නේ අර අපි ගාව සූසයිඩල් මට්ටමට යනවා නම් විතරයි ඖෂධ කියන කරේ. නැත්තම් සාමාන්‍යයෙන් අර විවාහ උපදේශන තියෙනවා, පෞල් උපදේශන තියෙනවා, සම්බන්ධතා උපදේශ රිලේෂන්ෂිප් කවුන්සලින් තියෙනවා. එක එක ආකාරවලට උපදේශන තියෙනවා. ඉතින් ඒවලට යොමු වෙන්න පුළුවන් විතර කිව්වා වගේ හරි සාමාන්‍ය සිද්ධියක්. හැබැයි කෙනාගේ පෞරුෂය අනුව එයාලා බාර ගන්න විදිහේ වෙනස්කම් තියෙනවා. ඉතින් ආදරය ගැන හරිම ලස්සනට හරිම අපූර්වට බොහෝ කරුණු කාරණා ඔබත් සමග බෙදාගත්තා. නමුත් මේ ආදරය කියලා කියන්නේ පැයකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. ආදරය ගැන කතා කරන්නට තවත් බොහෝ කරුණු කාරණා තියෙනවා. නමුත් කාලේ හරස් වීම නිසා අද දිනට මේ වැඩසටහන સમાપ્ત කරන්නට අපිට සිදු වෙනවා. නමුත් ඊට මත්තෙන් ඔබට මතක් කරන්නට කැමති ඔබේ ප්‍රතිචාර රොබරෝසියා පවුලේ අපිට දෙහිරින්න වටිනවා. ඉතින් chat box එක වෙතට අපි යොමු කරන link එකෙන් ඒ form එක පුරවලා අද වැඩසටහන ගැන ඔබේ අදහස් අපිට කියන්නට කියලා ඔබට ආදරෙන් මතක් කරනවා. භාෂිනී ඔපියුමි. ඉතින් මේ පුරා හෝරාවක් තිස්සේ ආදරය ගැන ඒ වගේම සාර්ථක ආදර සම්බන්ධතාවයන් පවත්වා ගන්න හැටි ගැන වැදගත් කරුණු රාශියක් ඔබත් සමග බෙදා ගන්න අපිට හැකි වුණා. ඉතින් මේ වගේ ආදරණීය දවසක ආදරණීය මතකයන් ගැන අපිත් සමග සාකච්ඡා කරන්න සම්බන්ධ වුණ අන්තරාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කුමාර කොහලානේ ගෙදර සර්. ඒ වගේම ජාතික පොලිස් ඇකඩමිය සහ බෝලවලානේ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ බාහිර කතිකාචාර්ය හෙල්පින් හෑන්ඩ් සයිකොලොජි හොස්පිටල්හි අධ්‍යක්ෂකා තරු පරණවිතාරණ මැඩම්. ඔබ දෙපළට රොබරෝසියා සංගමය වෙනුවෙන් මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රොබරෝසියා සංගමයෙන් සිද්ධ කරන සෑම කර්තව්‍යයක් පිටිපස්සේ ඉඳන් අපිට ශක්තියක් වෙන පෙරදින විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ කතිකාචාර්ය රොබරෝසියා සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ජීවන්තිකා ඒකනායක මහත්මියටත් පෙරදින විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ උපදේශක සුචින්තන දසුන්සලටත් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම තමයි අද දවසේදී අපිත් එක්ක එකතු වෙන ඔබ සියලුම දෙනාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් රොබරෝසියා සංගමය අපි විශ්වාස කරනවා අද වැඩසටහන තුළින් ඔබට වැදගත් වටිනා කරුණු රාශියක් ඔබේ ජීවිතයට ඒකාරාශී කරගන්නට ලැබෙන්නට ඇති කියලා. ඉතින් තවත් සුන්දර සන්ධ්‍යාවක මෙවැනිම තවත් වටිනා වැඩසටහනකින් නැවත ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන අදට ඔබ සමගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්.